සර් මයික් එක ඔෆ් කළා. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. මේ තවම සමහර අය ලොග් වෙමින් ඉන්නවා. මොකද සමහර අයට ගැටලු තියෙනවා මේ my teachers සරහා ලොග් වෙන්න ගියාම. ගොඩාක් එහෙම අපහසුතාව තියන අය ඉන්නවා නම් විතරක් පෞද්ගලික පුළුවන් යොමු කරන්න. ඇහෙනවනේ කතා කරන එක නේද? හරි. එතකොට මේ අපි ගිය සතියේ සාකච්ඡා කර ක්‍රියාපද පාඩමේ අපි අද අවසන් කරගන්න අවශ්‍යයි. පරිමු උත්සාහ කරමු. ඒ වගේම මේ මම කිව්වා හැම කෙනෙක්ම මේ අභ්‍යාස කරලා මේ WhatsApp කරන්න කියලා. ඉතින් මම හිතන්නේ 3-4 දිනක් තමයි මේ වැඩේ කරලා තිබ්බේ. අනිත් අය එහෙම අභ්‍යාස කරලා අභ්‍යාස කළ බව තහවුරු කරලා තිබ්බේ නෑ. දැන් මම ඊට පස්සේ හදනවා වෙනම අභ්‍යාස කියන්නේ ගෙදර හෝම්වර්ක් කරපු ගෲප් එකක්. ඒ කියන්නේ එතකොට හෝම්වර්ක් කරලා ඒ ගෲප් එකට තමයි යොමු කරන්න ඕන. එතකොට බලා ගන්න පුළුවන් නිශ්චිතවම අදාළ පන්තිය ඔක්කොම ඔයගොල්ලෝගේ නම් එක්ක මේව කරගන්න. දැන් මම අද ඒක හදනවා. එතකොට හැම කෙනෙක්ම අදාළ දවසේ දුන්නු ගෙදර වැඩ ටික කරලා අදාළ ගෲප් එකට ඇඩ් වෙන්න ඕන. දැන් my teachers ඇඩ්මින් ඕනේ නිසා අපි වෙනම ගෲපයක් හදාගමු මේ අභ්‍යාස කරලා යොමු කිරීම සඳහා පමණක්. ඒකේ අභ්‍යාස කරලා ඒකට ඔයගොල්ලන්ට පුළුවන් අභ්‍යාස ටික යොමු කරන්න. හරිනේ? හරි. ඉතින් ඇත්තටම මේ බොහොම අවම පිරිසක් තමයි මේ අභ්‍යාස කරලා තිබුණේ. මේ අභ්‍යාස ටික කරන්නේ නැත්නම් අපිට මම කියලා තියෙනවා මේ කටපාඩම් කරන්න හෝ එහෙම නැත්නම් සටහන් පාඩම් කරගන්න හෝ එහෙම දෙකක් නෙමෙයි තියෙන්නේ. අපි කළ යුත්තේ හැම වෙලාවෙම වැඩිපුර අභ්‍යාස ටිකක් කරන එක. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා මම මේ හැමදාම නිබන්ධන කතා කරද්දී නිබන්ධන වල වැඩිපුර තියෙන අභ්‍යාස. සටහන් වලට වඩා අභ්‍යාස තියෙනවා. මොකද අභ්‍යාස ප්‍රමාණය වැඩි වෙන්න තමයි ඔයගොල්ලෝගේ දැනුම වැඩි වෙන්නේ. එහෙම නැතුව සටහනක් පාඩම් කරලා ලියන විභාගයක් නෙවෙයි ඔයගොල්ලෝ ලියන්නේ. සටහනක් පාඩම් කරලා ලියන විභාගයක් නෙවෙයි. සමහරු දැන් තමයි මේ අභ්‍යාස කරලා WhatsApp කරන්නේ. දැන් නෙවෙයි WhatsApp මම කිව්වේ අවම පැයකට කලින් WhatsApp කරන්න කියලා. එතකොට මට පුළුවන් කවුද WhatsApp කවුද වැඩ කරලා තියෙන්නේ කවුද නැත්තේ කියලා දැනගන්න. ඉතින් මේ වැඩේ අනිවාර්යෙන් කෙරෙන්න ඕන. නැත්තම් මේ කරන වැඩේ වැඩක් නෑ. දැන් මේක අපි සාමාන්‍ය පන්තියක නම් මේ මට අනිවාර්යෙන් හැම කෙනෙක්ගේම අභ්‍යාස කරලාද නැද්ද? ඒක මොකද දත්තේ පාඩම් කරලාද? ඒක බලන්න පුළුවන්. දැන් මේකේ වෙන ක්‍රමයක් නෑ අපිට. නිසා දැනට අපි කරන අභ්‍යාස ටික WhatsApp කරන්නවත් තවම වශයෙන් ඔයගොල්ලෝ කටයුතු කරන්න ඕන. මොකද නැත්තම් තේරුමක් නෑ මේක ඉගෙන ගන්න එකේ. මම දන්නේ නෑ ඔයගොල්ලෝ මොනව කරාද කියලා. ඔයගොල්ලෝ එක දැනක මම තව තැනක. ඔයගොල්ලෝ වැඩ කරාද නැද්ද කියලා නිරීක්ෂණය කරගන්න ක්‍රමයක් නෑ. නේද? ඒක නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න අදාළ අභ්‍යාස කරන්න කරලා WhatsApp කරන්න අනිවාර්යයෙන්ම නැත්තම් සර් කියන්න. පාරින්ද කියන්න. දිනිත්‍ය නේද? සර් හිමීට නෑ ඇහෙන්නේ. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. පොඩක් බලන්න දැන් පොදුවේ කාටවත් ඇහෙන්නේ නැත්නම් තමයි ගැටලුව තියෙන්නේ. ඔයගොල්ලෝගේ ෆෝන් වල ශබ්දේ පොඩක් වැඩි කරලා ඒවත් පොඩක් බලන්න එහෙම වොලියම් අඩු කරලාද ඒකත් පොඩක් බලන්න. පොදුවේ මොන හරි ගැටලුවක් තියෙනවා තමයි එතකොට මගේ පැත්තෙන් හදන්න වෙන්නේ. නමුත් කෙනෙක් දෙන්නෙක් නම් එහෙම ගැටලුවක් තියෙනවා. ඊළඟට මේ දිනිත්‍ය මේ ඔයා මේ මොකද්ද මේ නිබන්ධන ටික ඉල්ලුව නේද? ඔව් සර්. ඔයා නිබන්ධන ටික ඉල්ලුව නේද? ඔයා නේද නිබන්ධන ටික ඉල්ලුවේ ගිය සතියේ? ඔව් සර්. හරි දැන් ඔයාට නිබන්ධන නැද්ද කලින් ඒ නිබන්ධන? ඒ කියන්නේ ඔයා මේ මාසෙද පන්තිත් එක්ක ජොයින් උනේ? මම ගිය ටිකේ හිටියේ නෑ සර්. අලුතින් පන්තියට එකතු වුණේ. හරි. එතකොට දැන් ඔයා ගාව තියෙන්නේ දැන් මේ පහුගිය දවස් තුනේ ක්‍රියාපද පාඩම දාන නිබන්ධන දෙක විතරයිද? ඒ මුකුත් නෑ සර්. එක නිබන්ධනයක් ගන්නද ඔයා ගාව? නෑ සර්. එතකොට ඔයා මේ නිබන්ධන ටික නැතුව කොහොමද කරන්නේ නේද? හරි මේ මම අද මේ ඔයාට මේ
දැන් එවන්නම් මේ එක මට දැන් මේ මෙසේජ් එකක් එවන විදිහට ටක් ගාලා හොය හොය ඉන්න ඕනේ වට පොත හැකිනේ. හරි. බලන්න මේ අනිත් අයට ගැටළු මොනවා හරි තියෙනවා නම් කියන්න. ගැටළු මොනවා හරි තියෙනවා කියන්න. අපි ගිය සතියේ සාකච්ඡා කරේ ක්‍රියාපද පාඩමේ ගොනු නිබන්ධනය ගන්න. අපි ගිය සතියේ සාකච්ඡා කරේ ක්‍රියාපද පාඩමේ විධික්‍රියා කියන මාතෘකාව. හරි. එතකොට ඒකේ මේ දැන් ඔබ මේවා කිසිතැන් තියෙන බෑ ක්‍රියාපද සම්බන්ධ මේ කොටස්. ඒතර මේවා අපි සම්පූර්ණ කරලා අවසන් කරලා තියෙන්නේ. මේ අභ්‍යාස කරලා තියෙන්නට ඕන හැම කෙනෙක්ම ක්‍රියාපද වර්ගයට පාඩම් වෙලා තියෙන්න ඕන. අපි ආපහු ටක් ගාලා මතක් කර ගන්න නම් අපි ගිය සතියේ සාකච්ඡා කරගත්තා භාෂා ප්‍රධාන පද හතර වර්ග හතරෙන් පටන්ගෙන අපි ක්‍රියාපද කියන වර්ගය පද වර්ගය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රධාන පද වර්ගයක් මේක. ඒතර අපි හඳුනාගත්ත ක්‍රියාපද කියන්නේ මොනවද කියලා, ඒ වගේම ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ කොහොමද කියලා, ඒ වගේම ක්‍රියාපදයක් නිර්මාණය වීමට මූලික වන ධාතු ප්‍රකෘතියක් සොයාගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම සිංහල භාෂාවේ ප්‍රධාන ක්‍රියාපද වර්ග 8ක් තිබෙන බවත් එම ක්‍රියාපද වර්ග 8 ප්‍රධාන කොටස් දෙකකට අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා සහ වර්ග කරන්න පුළුවන් බවත් අපි මේට පූර්ව සති දෙකකට කලින් ඉඳලා පටන්ගෙන තියෙනවා. මට පොඩ්ඩක් දෙන්න මේ නිබන්ධන නැති අයට ඒකේ අවලින් ඕන හරිද? හරි. එතකොට මේ අවසාන ක්‍රියා අනවසාන ක්‍රියා කියන එක කතා කරලා ක්‍රියාපද වර්ග 8න් ත්‍රිකාලික ක්‍රියාවන අවසාන ක්‍රියාපද වර්ගයක් සාකච්ඡා කරා මුලින්ම. ඊට පස්සේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන ක්‍රියාපද වර්ගය සාකච්ඡා කරා. ඒ වගේම අපි සාකච්ඡා කරා මේ වෙද්දි සාකච්ඡා කරලා අවසන් කරලා තිනවා විධික්‍රියා කියන පද වර්ගය. ඒතකොට විධික්‍රියා දක්වා අපි සාකච්ඡා කළා. මේවායේ ඔයගොල්ලන්ට උදාහරණ ලියන්න කියලා කිව්වා. විශේෂයෙන්ම සාහිත්‍යමය උද්ෘතයන් උපුටා දක්වන්න කිව්වා. විශේෂයෙන්ම විධික්‍රියා කියන කොටසට දාලා. විධික්‍රියා කියන කොටසට දාලව මේ මෙතන ඔයගොල්ලන්ට මේ තියෙන මෙතන මේ අන්න බලන් සඳරන් තැටින් කියන ඒකේ ඉතින් ඉඳලා ඉතිරි හතර උද්ෘත කරලා දක්වන්නේ කො ඔයගොල්ලෝ දන්න ගීත එහෙම නැත්නම් කවි වගේ කොටස් වලින් සාහිත්‍ය කොටස් වලින් උපුටලා අපි අද යනවා අසම්භාව්‍ය ක්‍රියාපද කියන මාතෘකාවට. දැනට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන ත්‍රිකාලික ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා සහ ඒ වගේම විධික්‍රියා කියන ක්‍රියාපද වර්ග තුන පිළිබඳව මම හිතනවා ඔයගොල්ලෝ කිසිම ගැටලුවක් නැතුව ඇති අභ්‍යාස ටිකක් කරන්නට ඇති කියලා හිතනවා. එතකොට ඊළඟට අපි යනවා අසම්භාව්‍ය ක්‍රියාපද වලට. අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නෝ මේනවා. අපි අසම්භාව්‍ය ක්‍රියාපද අපි ඉගෙන ගත්තේ අවසාන ක්‍රියාවක් විදියට 9 වසරේදී ඉගෙන ගත්ත ක්‍රියාපද වර්ගයක් තමයි මේක. එතකොට අපි 9 වසරේ ඉගෙන ගත්ත ක්‍රියාපද වර්ග දෙකක් අද දිනේ අපි මීට පූර්ව එකක් කතා කරලා අවසන් කරලා තියෙනවා. අපි දැන් තව එකක් කතා කරන්න හදන්නේ අද දිනේ අසම්භාව්‍ය ක්‍රියාපද. අපි මොකද ගිය අවුරුද්දේ නැත්තම් 9 වසරේදී අපි සාකච්ඡා කරා අසම්භාව්‍ය ක්‍රියාපද සහ ප්‍රයෝජ්‍ය ක්‍රියාපද. ප්‍රයෝජ්‍ය ක්‍රියාපදේ අපි මේ දැන් මේ අපි ඉගෙන තියෙන ප්‍රමාණයට අපි සාකච්ඡා කරේ නැතත් යම් ප්‍රමාණයක් අපි අවශ්‍ය ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒවත් පොඩ්ඩක් මතකේ ඇති ඔයගොල්ලන්ට. ඉතින් ඒවත් එක්ක අපි අද අසම්භාව්‍ය ක්‍රියාපද පිළිබඳව පරිපූර්ණ සටහනක් එක අභ්‍යාස ටිකක් කරන්න යන්නේ අසම්භාව්‍ය ක්‍රියාපද. මොකද
අපි භාෂාවේ තියෙන ප්‍රධාන පද වර්ග හතරෙන් එකක් තමයි ක්‍රියාපද. ඒකේ අනු වර්ගයක් තමයි අසම්භාව්‍ය ක්‍රියාපද. ක්‍රියාපද වලින් නිශ්චිතව විභාගිත ප්‍රශ්න එනවා. ක්‍රියාපද වලින් නිශ්චිතව විභාගිත ප්‍රශ්න එනවා. ඒව නිශ්චිත නොවු වාක්‍ය ලිවීමේදී විශේෂයෙන්ම ප්‍රයෝජක ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලියන්නේ කොහොමද? ත්‍රිකාලික ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් නිවැරදිව ලියන්නේ කොහොමද? ඒ වගේම කර්ම ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් නිවැරදිව ලියන්නේ කොහොමද කියන එක ක්‍රියාපද පාඩම තුලම සාකච්ඡා කරගන්න ඕන එකක්. එහෙම නැතු මේක ක්‍රියාපද පාඩමක් විතරක්ම නෙවෙයි. ක්‍රියාපද පාඩමක් විතරක්ම නෙවෙයි. ක්‍රියාපද පාඩම තුල ප්‍රධාන වාක්‍ය වර්ග කීපයක් අපි සාකච්ඡා කරගන්නවා. ඒ කියන්නේ වාක්‍ය රීති ටිකකුත් අපි මෙතනදී සාකච්ඡා කරගන්න. උදාහරණයක් විතර ගත්තොත් අපි ත්‍රිකාලික වලදී වාක්‍ය රීති ටිකක් සාකච්ඡා කරගත්තා අවසාන වශයෙන් බැලුවාම. අවසාන ක්‍රියාපදය නිර්මාණය වන ආකාරය තමයි එතනදී අපගේ අවධානය යොමු වුනේ. ඒ වුණත් අපි එතනදී ඇත්තටම ත්‍රිකාලික ක්‍රියා කියන එක විතරක් නෙවෙයි ඉගෙන ගත්තේ. අපි එතනදී ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ අපි අවසානයේ මම වාක්‍ය 18 ලියන්නත් දුන්නා. අපි ඉගෙන ගත්තා වාක්‍ය රීති ටිකක්. හරියටම උත්තර ගැලපෙන වාක්‍යයත් ගලපලා ලියන්නේ කොහොමද කියන එක. ඊළඟට අපි ගත්තාම තවදුරටත් බැලුවා ප්‍රයෝජක ක්‍රියා කියන එකත් එහෙම. ප්‍රයෝජක ක්‍රියා කියන ක්‍රියාපද වර්ගයත් ඇත්තටම බැලුවෙන් පස්සේ අපිට පේනවා ප්‍රයෝජක ක්‍රියාපද විතරක් නෙවෙයි. ප්‍රයෝජක ක්‍රියාවක් ඇතුළේ වාක්‍යයක් කොහොමද ලියන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා දැන් මේ වේදී. ප්‍රයෝජක ක්‍රියාවක් ඇතුළේ වාක්‍යයක් ලියන්නේ කොහොමද කියලා අපි මේක ඉගෙනගෙන තියෙනවා. ඒතර මම මේ කියන්න හැදුවේ ඔයගොල්ලන්ට ක්‍රියාපද 8 විතරක් නෙවෙයි අපි මේක ඉගෙන ගන්නේ. ක්‍රියාපද 8ට එහා තවත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි නිවැරදිව ත්‍රිකාලික ක්‍රියාවක්, ප්‍රයෝජක ක්‍රියාවක්, ඊළඟට අපි ගත්තන් පස්සේ කර්ම ක්‍රියාවක්, ආශිර්වාද ක්‍රියාවක් නේද? නිවැරදිව වාක්‍යක යොදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න මේ. ප්‍රධාන වශයෙන් වාක්‍යක අගය දෙන ක්‍රියාපද වර්ග හතරක් නෙවෙයි හතරම විතර අපි ඉගෙන ගන්න. මොනවද? ත්‍රිකාලික ක්‍රියා, ප්‍රයෝජක ක්‍රියා, කර්ම ක්‍රියා, ආශිර්වාද ක්‍රියා. එතන වාක්‍ය රීති හතරක්. ප්‍රධාන වාක්‍ය රීති හතරක්. ඒවටත් ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න. එහෙම නැතු මේක ක්‍රියාපද පාඩමක් විතරක්ම කරගන්නටත් එපා. මේ තුල වාක්‍ය ගොඩනගන්නත් ඔයගොල්ලන්ට වෙනම අභ්‍යාසයක් එකතු කරලා තියෙන්නේ ඒකයි. හරි. අසම්භාව්‍ය ක්‍රියාපද කියන්නේ මොනවද කියලා අපි දන්නවා. අසම්භාව්‍ය ක්‍රියාපද කියන්නේ මොනවද කියලා අපි ගත්තොත් එහෙම කවුරුහරි මතක් කරනකොට මේකේ නිර්වචන ඉක්මන් කරලා අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා ගත්තාම නිර්වචනේ නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හඟවන ක්‍රියාපද. ලියාගන්න එක අපේ දරුවෝ නිශ්චිත කාලයක් හෝ ඔය ස්තනේ ලියාගන්න නිශ්චිත කාලයක් ඉතින් ලියාගන්න නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හඟවමින් යෙදෙන ක්‍රියා නැත්නම් හඟවන ක්‍රියා විතර ටික තියෙනවා සම්භාව්‍ය ක්‍රියා පද ලෙස හැඳින්විය හැකියි. එතකොට මේ නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හඟවමින් යෙදෙන ක්‍රියාවලට තමයි අසම්භාව්‍ය ක්‍රියාපද කියලා කියන්නේ. යොක ඉගෙනගෙන තියෙනවා මේ වෙද්දි. ඒ ඉගෙනගත්තු දේ නැවත අලුත් කරගන්නත් නොදන්න කවුරු නම් එයාට දැනුම හදා ගන්නත් තමයි අපි මේක මේ ඉගෙන ගන්න. ඒ වගේම විෂය නිර්දේශයේ අපි මේක අන්තර්ගත කරලා තියෙන නිසාම තමයි අපි ඉගෙන ගන්න. හරිද? ඒතර නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක්. දැන් බලන්න උදාහරණ වැකි දෙක වැසි වසිදී සුළං හැමුවේය. පළවෙනි වැකිය. දෙවෙනි වැකිය ගත්තොත් වැසි වැස්සොත් ගඟ ගලාවි. දැන් පළවෙනි වැකියේ වසිද්දී කියන එක අනිවාර්යයෙන්ම නිශ්චිත කාලයක් හඟවන එකේ. වසිද්දී මේ වහින වෙලාවේ වැසි වසිද්දී සුළං හැමුවේ සුළං හමන වෙලාවේ වැසි වහිනවා. අන්න නිශ්චිත කාලයක් හඟවනවා. නිශ්චිත කාලයක්. ඒ වගේම වැසි වැස්සොත් ගඟ ගලාවි. කලින් නිශ්චිත කාලයක් හැඟව වසිද්දී කියලා අන්න ඊළඟට වැස්සොත් කියලා අනියමාර්ථයක් වෙයිද නැයිද අපිට හරියට කියන්න බෑ. වැස්සොත් එම ක්‍රියාවෙන් හඟ වෙන්නේ අනියත බවක්. අනියත බවක්. නිශ්චිත කාලයක් හෝ අනියත බවක් අවිනිශ්චිත බවක් හඟවන ක්‍රියාපද වලට අපි කිව්වතර ඔන්න එතන ක්‍රියාපද වර්ග දෙකම එතන අපිට දැක් ගන්නට පුළුවන්. හරිද?
අනිතකොට මේකේ ඔයගොල්ලෝ පේනවා විස්තරයක් කරලා තියෙනවා අර වැකි දෙකේ වසදී වැස් කියන පදවල නිශ්චිත කාලයක් අනිත බවක් හැඟවෙන්නේ නිශ්චිත කාලයක් සහ අනිත බවක් තමයි හැඟවෙන්නේ එම නිසාම ක්‍රියාපද වර්ග ක්‍රියාපද දෙකම අසම්භාව්‍ය ක්‍රියාපද බවට පත් වෙනවා ඒ අනුව අපිට පේනවා අසම්භාව්‍ය ක්‍රියාපද කියන මාතෘකාව නැවත අණු කොටස් දෙකකට වර්ග කිරීමේ හැකියාවක් නැත්නම් අණු කොටස් දෙකකට වර්ග කරලා ඉගෙන ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා එකක් තමයි නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන ක්‍රියාව නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන ක්‍රියාව නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන ක්‍රියාවලට අපි කියන මොනවා කියලාද කාලාර්ථී අසම්භාව්‍ය ක්‍රියා නිශ්චිත කාලයක් හංගවනවා කාලය අර්ථවත් කරනවා කාලය අර්ථ ගන්නමින් යෙදෙන ක්‍රියාව කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන ඒතර නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන අසම්භාව්‍ය ක්‍රියාවට තමයි ඉරක් ඇඳ ගන්න නිශ්චිත කාලයක් හංගවමින් කියන නිශ්චිත කාලයක් හංගවමින් කියන පදයට ඉරක් ඇඳ ගන්න නිශ්චිත කාලයක් හංගවමින් කියන පදයට ඉරක් ඇඳ ගන්න නිශ්චිත කාලයක් හංගවමින් කියන පදයට ඉරක් ඇඳ ගන්න නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන අසම්භාව්‍ය ක්‍රියා කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා පද නම් මේ වැසි වසිද්දී සුළං හැමුවේ වැසි වසිද්දී සුළං හැමුවේ මතක තියාගන්න තව දෙයක් තියෙනවා දැන් හරි ඔයගොල්ලෝ මෙතන උදාහරණ වගේ හතරක් ලියන්නකෝ දැන් දෙකක් ලියන්න ඉක්මන් කරලා අනිවාර්යෙන් එකක් ලියන්න මම අහනවා පළවෙනි එක නම් ලියන්නම ඕන පළවෙනි එකේ ලියන්න බලන්න කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවක් යොදලා වැසි වසිද්දී සුළං හැමුවේ කියන වගේ වැකියක් ලියන්න බලන්න ඔයගොල්ලන්ට පුළුවන් ලියන්න තනුරි කියන්න බලන්න ලියපු වැකිය ඔහු ගිටාරය වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ. ඔහු ගිටාරය වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ. තා ලියපු අය අවිස්ක ලිව්වද අවිස්ක ලක්ෂාන් අවිස්කයෝ නෑ සර් අද පන්තියට ආවේ නිබන්ධනෙත් නෑ සර් එහෙමද ඔව් සර් නිබන්ධන තියෙනවද ඔයාගේ නෑ සර් සර්ට ඉතින් ඉල්ලගන්න එපා නේද මෙත්මි ලියපු එකේ කියන්න ඇය නටද්දී පය පැටලී ඇද වැටුණාය. හයියෙන් කියාපිය. ඇය නටද්දී පය පැටලී ඇද වැටුණාය. ඇය නටද්දී පය පැටලී ඇද වැටුණාය. හරි. කාගෑර එක්කෙනෙක් ගහම් බලන්න කොහොමද කියලා. දිනිති ලිව්වද? කියන්න ඔයා ලියපු ඇකිය නටද්දී එහෙලියෝ අත්පොලසන් දුන්නාය. හුනේ නෑ අපිට කමක් නෑ. නටද්දී එහෙලියෝ අත්පොලසන් දුන්නාය. අනපතා වැකිය හදාගන්න යෙහෙලියෝ අත්පොලසන් දුන්නාය කියන්න බෑ. යෙහෙලියෝ අත්පොලසන් දුන්හ යෙහෙලියෝ අත්පොලසන් දුන්නාය වෙන්න බෑ බහුවචන නිසා. යෙහෙලිය අත්පොලසන් දුන්නාය නම් ඔයා ලියලා තියෙන්නේ හරි. එහෙම ලියලා තිබුණා නම් හරි. මට ඇහුනේ ඔයා යෙහෙලියෝ වගේ කොහොම නමුත් කන්නේ යෙහෙලියෝ නම් බෑ. යෙහෙලිය නම් අත්පොලසන් දුන්නාය. යෙහෙලියෝ නම් අත්පොලසන් දුන්න. මොකද අපි දන්නවා ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેද නැත්නම් ලිංග ભેද අතීත කාල ඒකවචන වාක්‍යවලදී විතරයි ආඛ්‍යාතයේ වෙනසක් දක්වන්න ලැබෙන්නේ. පොඩ්ඩක් මතක තබා ගන්න. ඒ වගේ අනාගත කාලෙත් ඒක වචන නම් වෙනසක් දක්වන්න ලැබෙනවා. වෙන කිසිම අවස්ථාවක ලිංග ભેදය සිංහල භාෂාවේ වාක්‍ය වලට බලපාන්නේ නැහැ.
තව එක් අවස්ථාවක් තියෙනවා පැරණි නැත්නම් පුරාතන සාහිත්‍යෙත් අපි ඔක පොඩි අපි දකිනවා පුරාතන සාහිත්‍යෙත් ඔය වගේ ලක්ෂණයක්. නමුත් ඒක දැන් ඉතින් සැලකලා ගන්න කාරණාවක් නෙවෙයි. හරි අපිත් මම කල යමු අපි අභ්‍යාස. තව අවස්ථා තියෙනවා කැමති කෙනෙකුට කියනවා නම් වැකි හතරම දැන් සමහරලාට සමහරු දැන් මං අහද්දි වැකි පහම ලියලා ඉවර ඇති. වැකි පහම ලියලා ඉවර අය ඇති. මං chat off කරලා නැහැ. එහෙම ලියලා ඉවරයි ඉන්නවා නම් කමක් නැහැ. සමන් හරි කියලා කියන්න. හරිද? හරි. ඊළඟට අපි යනවා කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපගේ අවධානය යොමු කරන්න. කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වනුයේ ධාතු ප්‍රකෘතියක් සමග කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් යන දෙකක් එතන පොඩි වැරද්දක් තියෙනවා අංශය වෙනකොට යන්න තියෙන්නේ එකතු වීමෙනි. ඉරක් ඇඳ ගන්න ධාතු ප්‍රකෘතියක් සමග කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් කියන කොටසට. මෙන්න මේ කොටසට ඉරක් ඇඳ ගන්න. කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වන්නේ ධාතු ප්‍රකෘතියක් සමග කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් ප්‍රත්‍ය කියන එක වැරදි. පළවෙනි එක යංශය වෙන්නට ඕන අකුර අයින් වෙලා එකතු වීමෙන්. හරි. එක සාමාන්‍ය එක ක්‍රමයක් විතරයි ධාතු ප්‍රකෘතිය සමග කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එකතු වෙලා අසම්භාව්‍ය ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නේ. දැන් උදාහරණයක් විතර දැන් උතර දිනවා එවැනි ප්‍රත්‍ය දෙකක්. නමුත් ඔය දෙක විතරක් නෙවෙයි. ওই දෙකෙන් විතරක් නෙවෙයි අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට ඔහු තරග කරද්දී සැවම ඔල්වසන් නැගුහ. කරදන අද්දී කරද්දී. දැන් අද්දී කියන එක එකතු කළා නම් ඔයගොල්ලන්ට ඕන තරම් අසම්භාව්‍ය ක්‍රියාපද හදන්න පුළුවන්. කරදන අද්දී කරද්දී බලදන අද්දී බලද්දී ගය දන අද්දී ගයද්දී නේද නට දන අද්දී නටද්දී අපිට පේනවා අද්දී කියන කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය ධාතු ප්‍රකෘතියක් සමග එකතු වුනහම නිර්මාණය වෙනවා කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපද කියලා. ඒ වගේම පුරාතන සාහිත්‍යයේ යෙදෙනවා ත කියන ප්‍රත්‍ය කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය විදියට. දැන් කියතවුන් මේ තෙපල ආයේ ඇදුරු ගුත්තිල එකේ අදහස තමයි මෙන්න මේ වචන ටික ප්‍රකාශ කරන වෙලාවේ ගුතිල ඇදුරුතුමා ආවේ කියන එක. මේ කියන වෙලාවේ කියත. එතකොට තයන්න අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් විතරක් තෙදෙනවා. අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් විතරක් තියෙනවා. ඊට අමතරව අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් නොවි වෙනත් ක්‍රියාපත්‍යක් විතර දෙන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන අසම්භාව්‍ය ක්‍රියාපත්‍ය. දැන් ඒක අපිට හඳුනා ගන්න වෙන්නේ මතක තියාගන්න. තයන්නාව පළියටම අසම්භාව්‍ය ක්‍රියාපත්‍යක් වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන. අසම්භාව්‍ය ක්‍රියාපත්‍යයත් ගන්න තීරණය කරන්න වෙන්නේ ඉන් ප්‍රකාශ කරන අර්ථය අනුව. ඔයගොල්ලන්ට උදාහරණ දැක්කහම පේනවා විශේෂයෙන්ම අර විධික්‍රියාවල උදාහරණයක් දැක්කහම අපි ඔයගොල්ලන්ට පේන්නට ඇති. ඉතින් මම සාකච්ඡා කරනවා තාම වෙලාව අවනේ එකට. ඒ අපිට පේනවා සමහර ඒවා අපිට හිතා ගන්නත් අමාරු තැන් තියෙනවා. හරිද? හරි. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. තයන්න තිබුණු පළියට සම්භාව්‍ය ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නේ නේ. නැත්නම් අසම්භාව්‍ය ක්‍රියාපදයක් වෙන්නේ නේ. එම ක්‍රියාව යෙදෙන අර්ථය අනුවයි අසම්භාව්‍ය ක්‍රියාපදයෙන් යන්න තහවුරු කරගත්තොත් මම ඊට තව එක අවස්ථාවක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ඔය අවස්ථාවක් එනවා ඉස්සරහදී. ඊළඟට ඔය කියන අවස්ථා දෙක අද්දී සහ ත කියන කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාපද දෙකට අමතරව වෙනත් ක්‍රමවේද ඔස්සේ අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙනවා. කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙනවා. මේ බලන්න උදාහරණ ඉරක් ඇඳ ඉස්සෙල්ලා ඉරක් ඔයගොල්ලෝ මම මුකුත් කියන්නේ නැහැ මේ ටිකට. කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉරක් ඇඳ යන්න කොයි වැකි තියෙනවා තාත්තා ඉඳලා දරුවා කියන තැන දක්වා වැකි 7ක් තියෙනවා. ওই වැකි 7ේ ඔයගොල්ලෝ හිතන දැන් මෙතන තියෙන පුතා වෙනත් විදියටත් අසම්භාව්‍ය ක්‍රියාපද යෙදෙන දැන්. මේ වැකි 7 ඔයගොල්ලෝ ඉරක් ඇඳගෙන යන්නකො අසම්භාව්‍ය ක්‍රියාපදයට.
තාත්තා එතන සිටියේදී මම ගෙදර ආවෙමි. ඉඩක් අඳින්න සම්භාව්‍ය ක්‍රියාපදයට යටින් අක්කාගෙන් කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාවක් වෙන්නට ඕන අනිවාර්යයෙන්ම. අක්කාගෙන් ලිපියක් ලැබුණාම මට දන්වන්න. ඊළඟ වැකිය විට කියන අකුරු වචන වැඩි එකක් විට කියන එක. සීනුහට ඇසෙන විට ළමයි රැස්වීම ශාලාවට පැමිණියහ. මාමා ගෙදර එනකොට කුඩා පුතා ඉදිරියට දුවයි. ලේඛකයන් පොත් ලියන කල්ලි පාඨකයෝ සතුටු වෙති. දිව කලක් ඕනෝන් මුණ ගැසුණු සඳ මිතුරෝ සතුටුපත් වූහ. දරුවා ශිල්ප උගත් කල දෙමව්පියෝ සතුටු වෙති. මම හිතනවා ඔයගොල්ලෝ ඉරක් ඇඳලා අවසන් කරලා ඇති කියලා අදාළ අසම්භාව්‍ය කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපදයේ යටි. තාත්තා එතන සිටියේදී මම ගෙදර ආවෙමි. සිටියේදී කියලා කියන්නේ නිශ්චිත කාලයක් තියෙන මොන වෙලාවෙද සිටින අවස්ථාවේ. එහෙනම් අර අතීත වගේ විතරක් නෙවෙයි. මෙවැනි අවස්ථාවකත් අපිට පේනවා අසම්භාව්‍ය ක්‍රියාපදයන් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒකට සිටියේදී. අක්කාගෙන් ලිපිය ලැබුණාම මට දන්වන්න. ලැබුණාම දැන් ලැබුණාම කියන එක අපිට පේන නිශ්චිත කාලයක් ගැන කියවෙනවා. මොන වෙලාවටද? අක්කගෙන් ලිපිය ලැබුණාම මට දන්නවනේ ලැබුණාම කියන වචනය කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා පදයක්. ඔතන විට සීනුහට ඇසෙන විට කියලා දෙපාරක් තියෙන විට කියන එක වැරදි පළවෙනි වචනය. සීනුහට ඇසෙන විට ළමයි රැස්වීම ශාලාවට පැමිණියහ. ඇසෙන විට ඇසෙන කියන පදය විතරක් ලකුණු කරලා නම් වැරදි. සිටිය කියන පළවෙනි එකේ සිටිය කියන එක විතරක් නම් ඉරක් ඇඳලා තියෙන්නේ වැරදි. ලැබුණා කියන වචනේට විතරක් නම් ඉරක් ඇඳලා තියෙන්නේ වැරදි. ඇසෙන කියන වචනේට විතරයි නම් ඉරක් ඇඳලා තියෙන්නේ වැරදි. ඒ නිසා සීනුහඬ ඇසෙන විට කියන වචන දෙකට අනිවාර්යයෙන්ම ඉරක් ඇඳලා නම් තමයි මොණි වැරදි අසම්භාව්‍ය ක්‍රියාව හඳුනාගෙන තින්නේ. මෙයත් කලින් අපි සඳහන් කළ ධාතු ප්‍රකෘතිය සමග අදාළ ප්‍රත්‍යක් තුළ හැදිච්ච අවස්ථාවක් නෙවෙයි. මාමා ගෙදර එනකොට කුඩා පුතා ඉදිරියට දුවයි. මාමා ගෙදර එන විට එන වෙලාවේ එනකොට ඉරක් ඇඳලා තියෙන්නට ඕනේ එනකොට කියන එකට. විට කොට සඳ කල කල්හි වගේ නිපාතයන් සමග යෙදෙන අවස්ථාවක ලෙස මේ අර්ථ දක්වන්න පුළුවන්. මොන අවස්ථාවකුත් තියෙන පළවෙනි වාක්‍ය දෙකේ නම් නමුත් ඉතිරි වාක්‍ය ටිකේ ඔයගොල්ලෝ පේනවා විට කොට කල්හි සඳ කල විට කොට කල සඳ කල්හි දීනිති මොකක් හරි ගැටලුවක්ද? මොන ප්‍රශ්න තුනක් අහන්න හරිද? මොන ප්‍රශ්නය කියලා කියන පන්තිර දාලා ප්‍රශ්න හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම මේ මාමා ගෙදර එනකොට කියන එක දැන් අපිට පේනවා විට කොට කල සඳ කල්හි ඒ පදවලට කියන නමක් කියන්නකෝ. කාලාර්ථය ක්‍රියාපදේ. අනාරි කාලාර්ථය මොනවද? කාලාර්ථය තමයි ක්‍රියාප්‍රත්‍ය. කාලාර්ථයේ ක්‍රියාප්‍රත්‍ය නෑ පුතා. ඔයා පළවෙනි වචනේ හරියට මාරි ඔයාගේ. කාලාර්ථයේ නිපාත පද බව තේරෙනවද? විට කොට සඳ කල කල්හි මේවා කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියාපද. පළවෙනි වැක්කේ දෙකට මම ඒක එතෙන්ට ඇඳ ගන්න නැතුව මේ වැක්කි පහට විතරක් මගේ අවධානය යොමු කරනවා. මේ අවසාන වැක්කි පහේ අපිට පේනවා අසම්භාව්‍ය ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ කෘදාන්ත නාමයක් එක්ක මොකක් යොදලාද? කාලාර්ථයේ
නිපාතයක් එකතු වෙලා. දැන් කෘදන්තය තමයි තුන්වෙනි එකේ ගන්න සීනු හඬ ඇසෙන විට කියන එකේ ඇසෙන කියලා කියන්නේ කෘදන්තයක්. ඇසෙන කියන කෘදන්තයට විට කියන කාලාර්ථී නිපාතයක් එකතු වෙලා තියෙනවා. කාලාර්ථී නිපාතය ඇසෙන විට ඇසෙන කෘදන්තයක් විට කාලාර්ථී නිපාතය ඇසෙන විට කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ අසම්භාව්‍ය ක්‍රියාර්ථයක් හංගවන බව අපි දැනගන්නේ කොහොමද? එය නිශ්චිත කාලයක් පිළිබඳව කියවෙන නිසා. එනකොට ඔතන කොට කියලා කියන්නේ නිශ්චිත කාලයක්. කොට කියලා වචනේ අර්ථය තමයි මෙතන කියන කොට කියන වචනේ අර්ථය තමයි නිපාතයක් කියන්නේ. නිශ්චිත කාලයක් හංගවන නිපාතයක්. එනකොට එන කියලා කියන්නේ කෘදන්තයක්. ඊළඟට තුන්වෙනි එකේ ගත්තොත් ලේඛන පොත් ලියන කල්ලි ලියන කියලා කියන්නේ කෘදන්තයක්. කල්ලි කියලා කියන්නේ කාලාර්ථේ නිපාතයක්. පොත් ලියන කල්ලි කියලා කියන එක තමයි අසම්භාව්‍ය ක්‍රියාපදේ. හැබැයි ලියන කියන වචනේ විතරක් ලිව්වොත් බෑ. ලියන කියලා විතර ලියව එකක් බෑ. ඊළඟට දිගු කලකින් ඕනෝන් මුණ ගැසුණු සඳ. දැන් මුණ ගැසුණු සඳ නිතරම සතුටපත් වූහ. ඔතන සඳ කියලා කියන්නේ ඔබ දන්නවා සඳ කියන වචනය බහුවර්තවත් වචනයක්. සඳ කියලා කාන්තාවට කියනවා. චන්ද්‍රයාට කියනවා. අවස්ථාවට කියන නැත්නම් කාලයට කියනවා. ඊළඟට සංදි වලට කියනවා. මෙන්න මේ විදිහට විවිධ අර්ථ දක්වන පදයක්. එතකොට මුණ ගැසුණු සඳ. ඉරක් ඇඳලා තියෙනවනේ මුණ ගැසුණු සඳ කියන වචන දෙකටම. හැබැයි මුණ ගැසුණු කියන වචනේ විතරක් තිබුණට වැඩක් නෑ. සඳ කියන වචනේ නැත්තම්. අන්න මුණ ගැසුණු සඳ කියන වචන දෙක එකතු කරලා ගත්තාම ඒක අපි අසම්භාව්‍ය ක්‍රියාවක් බවට අර්ථ දක්වනවා. ඔතන සඳ කියන වචනය බහුවර්තයක් විතරක් නෙවෙයි. දැන් මෙතන ගන්න බහුවර්තයක් විදිහට නෙවෙයි. මෙතන ගන්න පක් විදිහට කාලාර්ථ නිපාතයක් විදිහට. අවසාන වැකිය. දරුවා ශිල්පගත් කල දෙමව්පියෝ සතුටු වෙති. දරුවා ශිල්පගත් කල දෙමව්පියෝ සතුටු වෙති. එතකොට උගත් කියලා කියන්නේ කෘදන්තයක්. ඉගෙනගත් නැත්නම් උගත්. කල කියලා කියන්නේ කාලාර්ථයේ නිපාතයක්. එතකොට උගත් කල කියන වචන දෙක තුන අපිට නිර්මාණය වෙනවා අසම්භාව්‍ය ක්‍රියාපදයක්. දැන් මේ වැකියට මම ඔයගොල්ලෝගේ අවධානය ආපහු යොමු කරනවා. දැන් පළවෙනි වැකියට ඉඳලා මම පළවෙනි වැකියට ගන්නවා. තාත්තා එතන සිරිදි මම ගෙදර ආවෙමි. මම මෙන්න මේ වැකිය මෙන්න මෙහිම හදනවා. හරි කියන නෑ නෑ කියන. හරිද? තාත්තා කියන ගන්න නෑ. මම මේ වැකිය. පස්වෙනි වැකිය ලේඛකයන් කියන වැකියයි හත්වෙනි වැකිය වුණ දරුවා කියන වැකිය දෙක විතරයි ගන්නෙ. බලන්න. ලේඛකයන් කියන එක මම මෙන්න මෙහෙම හදනවා. ලේඛකයෝ පොත් ලියන කල්ලි පාඨකයෝ සතුටු වෙති. ලේඛකයෝ පොත් ලියන කල්ලි පාඨකයෝ සතුටු වෙති. ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙරින් යෙදෙන කර්තෘ නැත්තම් උක්තේ අනිවාර්ය මොකක් වෙනවද? අනුක්ත වෙන්නට ඕන. ඒ නිසා තමයි ලේඛකයන් කියලා තියෙන්නේ. අවසාන එකේ ගන්නකො. දරුවා ශිල්පගත් කල දෙමව්පියෝ සතුටු වෙති. මම මෙන්න මෙහිම හදනවා. දරුවෝ ශිල්පගත් කල දෙමව්පියෝ සතුටු වෙති. උදා වාක්‍ය වැරදි. උගත් කල කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාවක්. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. එවැනි ක්‍රියාවකට පෙරින් උක්තයක් යෙදෙන්න බෑ. ඒක නිසා දරුවෝ කියලා වෙන්න බෑ. දරුවන් ශිල්පගත් කල දෙමව්පියෝ සතුටු වෙති. එහෙනම් අපිට පේනවා අසම්භාව්‍ය ක්‍රියාපදයක් ධාතු ප්‍රකෘතියක් සමග අදි ත කියන ක්‍රියාපදයක් තුල අසම්භාව්‍ය ක්‍රියාපදයක් තුලක් තියෙනවා. කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාපදයක් තුලක් තියෙනවා. ඊට අමතරව කෘදාන්ත නාමයක් සමග කෘදාන්තයක් සමග කාලාර්ථ නිපාතයක් තුලත් සමාන අවස්ථා ලැබෙනවා. ඉතින් ඒව නම් මතක තියාගන්න ඕන කාරණා තුනේ ඒව නම් ඉගෙනගෙන යන්න බෑ. අවස්ථාවට ගැලපෙන විදිහට තාවුරු කරගන්න අර්ථාන්විතව තහවුරු කරගෙන තමයි ගන්න. ඊට අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. ලක්කදගෙන මෙන්න මේකට අනියත බවක් හෝ අනිශ්චිත බවක් හංගම යෙදෙන ක්‍රියා. අනියත බවක් හෝ අනිශ්චිත බවක් හංගම යෙදෙන ක්‍රියා තමයි අනියමාර්ථ අසම්භාව්‍ය. ඒකේ අනියතයි. නියතයක් නෙවෙයි. නිශ්චිත බවක් නෑ. නියතයක් නෑ. අනිවාර්යෙන් වෙනවයි කියලා කියන්න බෑ. අනියතයි තියෙන්නේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
වැසි වැස්සොත් ගඟ ගලාවි. වැස්සොත් තමයි ගඟ ගලන්නේ. හැබැයි වහීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අන්න එහෙම නිශ්චිත බවක් නැතිව යෙදෙන අනිත බවක් හංගවන ක්‍රියාවට අපි කියනවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා. ඉරක් ඇඳ ගන්න සෝරි. ටක් ගාලා ලියන බලන වාක්‍ය හතරක් විතර. එකක් ලිව්වනම් ප්‍රමාණවත්. ඉතින් ටික පස්සෙ ලියන්න. මම කරන්නට අවශ්‍යයි. තනි ලියපු එකේ කියන්න හොඳින් අධ්‍යාපනය ලැබුවොත් අනාගතය සුබ වේවි. very good. හොඳින් අධ්‍යාපනය ලැබුවොත් අනාගතයේ සුබ වේවි. දැනුයි ලොග්ගුනේ. මොකක්ද කරන ඩියුට් එක? සනුලි. මොකෝ උනේ? හවස නින්ද ගියාද? සර් වෙන ක්ලාස් එකක් තිබුණා. හරි හරි. කමක් නැහැ. එහෙනම් අපි කරන්නේ ක්‍රියාපද නිබන්ධනයේ ක්‍රියාපදවල සම්භාව්‍ය ක්‍රියා කරමින් ඉන්නේ. සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතිරි වැකි ටික ලියන්න මේ තව ලියපුවා හරියනවා වැකියක් කියන්න මම මෙහෙමයි. බලාත්කාරයෙන් දැන් ඔයා කියන්නේ දැන් ඔයා කියලා කියන්න මෙතන කාලය ගන්නෙ නෑ. හැබැයි ඉදිරිපත් වෙන කෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා. සමහර කෙනෙකුට ඉතින් ඊළඟ යාගෙන් විතරයි ගන්න. එහෙම එකක් නේ. ඕන කෙනෙක් කියන්න මම ඉවරයි මම ගන්නවා. එහෙම කිව්වම දෙන්නම් පාර කියලා හැම කෙනෙක් මේ මං කිව්වත් ඔක්කොම ගන්න බෑ. බොරු කියන්න ඕනේ නෑනේ. නමුත් අවස්ථාව තියෙනවා. වැඩේ තියෙන අවස්ථාව ලබා ගන්න නැති පිරිස වැඩි ඉන්නේ. අනිත්තරත් කියන්නේ අවස්ථාව ලබාගෙන සාකච්ඡා කරලා තමන්ගේ හරි වැරද්ද හදාගන්න. හරි අපි මං කළා ඉතිරි කොටසට. දර අනිමාර්ථ සම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙන්නේ ධාතු ප්‍රകൃතියක් සමග අනිමාර්ථ සම්භාව්‍ය ක්‍රියාපදයක් එකතු වෙලා. ඉරක් අඳ ගන්න එකට ධාතු ප්‍රകൃතිය සමග අනිමාර්ථ සම්භාව්‍ය ක්‍රියාපදයක් එකතු වෙලා තමයි අනිමාර්ථ සම්භාව්‍ය ක්‍රියාපදය නිර්මාණය වෙන්නේ. එවැනි ක්‍රියාප්‍රත්‍යයන් කිහිපයක් පහත දක්වලා තියෙනවා. ඔක විවිධ විවරණ ඇතුළු විවිධ විදිහට අර්ථකථනය කරන ක්‍රියාප්‍රත්‍ය පිළිබඳව. සමහරව ওই විදිහටම අර්ථ දක්වන්න යන්නේ නැහැ. හොත් කියන ප්‍රත්‍ය විතරයි සමහරව ගන්න. රාගෙට ගියාම එකම ප්‍රත්‍ය වගේත් පේනවා. හරිනේ? බලන්න පළවෙනි ප්‍රත්‍ය ඔත් හොඳින් පාඩම් කළොත් විභාගයේ ඉහළින් සමත් වේවි. ඔත් ප්‍රත්‍ය වැඩිපුර යෙදෙන ප්‍රත්‍ය තමයි ඔත් ප්‍රත්‍ය. කරදනොත් තමයි කළොත් කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. බලදනොත් බැලුවොත් නටදනොත් නැටුවොත් කියදනොත් කිව්වොත් ගයදනොත් ගැයුවොත් අපිට පේන ඔත් ප්‍රත්‍ය වැඩිපුර ප්‍රමාණයකට අද්දී වගේ ඔත් කියන ප්‍රත්‍යත් වැඩිපුර භාවිත වන බව පේන අසම්භාව්‍ය ක්‍රියාපද නිර්මාණය වෙන්න විශේෂයෙන්ම අනිමාර්ථ සම්භාව්‍ය බලන්න ඉදිරියට තික්මන් කරමු අපි. ඔබ එය කරන තුදු මම නොකරමි. ඉරක් අඳ ගන්න කරතුදු කියන වචනේට. ඊළඟට යතබැරි නොවේ. පුරාතන සාහිත්‍ය ඉදමක් යත කියන වචනයක් අඳ ගන්න. මේ විදිහෙන් ඇත්තටම භාවිතයෙන් හඳුනා ගන්න මිසක් නිශ්චිත ක්‍රමයක් මෙන්න මේකයි කියලා අපිට හඳුනා ගන්න බෑ. මල්ලි එහි ගියහොත් මම දෙහි යමි. දැන් උතන තියෙන්නේ ඔත් කියන ප්‍රත්‍යම තමයි. ගියහොත් කියන වචනයට ඉරක් ඇඳ ගන්න. ඕන් එසේ කියතොත් එතනක් තියෙන්නේ ඔත් කියන ප්‍රත්‍යම තමයි. බෙදලා අරගෙන ගත්තට කියතොත් අවසානයේ තියෙන කල්ුත් තිබුණා. ඕන් ඒ කළොත් කරදනොත් අපි කලින් කතා කරානේ. කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔතින් දරුවන් පාසල් ගියොතින්
දෙමාපියෝ සතුටු වෙති. ඉරක් ඇඳලා තියාගෙන හැම පදයකටම අදාළ ක්‍රියාපද තියෙනවා. අපි ක්‍රියාපද වර්ග දැන් 4ක් අවසන් කරලා තියෙනවා. පික්මන් කරලා යනවා ඊළඟ ක්‍රියාපද වර්ගය. ඒ ක්‍රියාපද වර්ග සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනම් අහන්නත් පුළුවන්. හරි ඊළඟට බලන්න ආශිර්වාද ක්‍රියාපද තවත් අසම්භාව්‍ය ක්‍රියාපද වගේ නේ අසම්භාව්‍ය ක්‍රියාපදවලත් අපි වාක්‍ය දැන් ත්‍රිකාලික ක්‍රියාවලදීත් අපි වාක්‍ය රීතියක් ඉගෙන ගත්තා. කාට හරි පුළුවන්ද ත්‍රිකාලික ක්‍රියාවලදී ඉගෙන ගත්ත වාක්‍ය රීතිය කියන්නේ? කාට හරි පුළුවන්ද ත්‍රිකාලික වලදී ඉගෙන ගත්ත වාක්‍ය රීතිය කියන්නේ? මොකක්ද අපි ඉගෙන ගත්ත වාක්‍ය රීතිය? අපි එතන පොදු වාක්‍ය රීතිය සරල වාක්‍ය රීති කිහිපයක් ඉගෙන ගත්තා. අපි නිබන්ධන ඉස්සරදී මම ඔයාලට බාද නිබන්ධනේ ඒකේ සාකච්ඡා කරනවා ඔච්චර විස්තරව කරන්න නැති වුණාට. කතෘකාරක වාක්‍යයක උක්තේ ඒක වචන නම් ආඛ්‍යාතේ ඒක වචන වන බවත් උක්තේ බහුවචන නම් ආඛ්‍යාතේ බහුවචන වන බවත් බලන්න මොන ටික ඉගෙනගෙන තියෙනවා. ඊළඟට කතෘකාරක වාක්‍යයක උක්තේ ප්‍රථම පුරුෂ නම් ආඛ්‍යාතේ ප්‍රථම පුරුෂ විය යුතු බවත් උක්තය මධ්‍යම පුරුෂ නම් ආඛ්‍යාතේ මධ්‍යම පුරුෂ විය යුතු බවත් උක්තය උත්තම පුරුෂ නම් ආඛ්‍යාතේ උත්තම පුරුෂ විය යුතු බවත් අපි ඉගෙනගෙන තියෙනවා. ওই වාක්‍ය රීති දෙක අපි ඒක ඉගෙන ගත්තා. ඊළඟට අපි දැන් මේ දෙක පැහැදිලිද ඔයගොල්ලන්ට? ඒ අර ක්‍රියාපද පාඩම ඔස්සේ ත්‍රිකාලික ක්‍රියාවලදී අපි ඉගෙන ගත්ත ඔන්න ඔය වාක්‍ය රීති දෙක. වචන ભેදය පුරුෂ ભેදය. ආයකක් ඉගෙන ගත්ත කාල ભેදය. වචන ભેදය පුරුෂ ભેදය කාල ભેදය. වචන ભેදය පුරුෂ ભેදය කාල ભેදය කියන වාක්‍ය රීති වර්ග තුනක් අපි ඉගෙන ගත්තා සාමාන්‍ය වාක්‍ය රීති තුනක්. ඊට අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාවලදී ඉගෙන ගත්ත වාක්‍ය රීති දෙකක්. පොදු වාක්‍ය රීති දෙකකට වඩා ඉගෙන ගත්තා. දෙක නෙවෙයි දැන් අතන තුනයි මේකේ හතරක් ඉගෙන ගත්තා. අතන අපි ඉගෙන ගත්තේ අර වගේම අපි ඉගෙන ගත්ත මෙතන ප්‍රයෝජ්‍ය ක්‍රියාවලත් අපි ඉගෙන ගත්තා. පුරුෂ ભેදය වචන ભેදය ඒ වගේම කාල ભેදය ඒ වගේම තාලුත් එකක් ඉගෙන ගත්තා අපි දෙන්නේ. කාට හරි මතක් කරනවා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවල ඉගෙන ගත්ත අලුත් වාක්‍ය රීතිය. අර කාලේට වඩා හගිය. ප්‍රයෝජ්‍ය කතෘ නොමැති වූද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදලා වාක්‍ය ලියවිය හැකිය බව. ඒ වගේ ඊටත් වඩා හොඳ එකක් කියනකො. ඒ වගේ ඒකම නෙමෙයි. ඊට වඩා වෙනස් විදිහට ওই වගේ එකක් තමයි ඊට වඩා වෙනස් විදිහට හිතලා කියනකො. කතෘ ගැන තමයි තියෙන්නේ. මොකද්ද ලක්ෂණ? ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍ය කතෘල දෙන්නයි. එතනදී අපි ඉගෙන ගත්ත මොකක්ද ඉගෙන ගත්තේ? ක්‍රියාව කරන්නාට අනුව නෙමෙයි ආඛ්‍යාතය තියන්නට ඕන. ක්‍රියාව මෙහෙවන්නාට අනුව ප්‍රයෝජ්‍යක කතෘට අනුව. ඒක වාක්‍ය රීතියක්. එතකොට ප්‍රයෝජ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් වාක්‍ය රීති හතරක් අපි ඉගෙන ගත්තා. ත්‍රිකාලික සම්බන්ධයෙන් වාක්‍ය රීති තුනක් ඉගෙන ගත්තා. ආපහු මතක් කරනවා ත්‍රිකාලික වල වාක්‍ය රීති තුන තමයි පුරුෂ ભેදය, වචන ભેදය, කාල ભેදය. ප්‍රයෝජ්‍ය ක්‍රියාවල වාක්‍ය රීති හතරයි. පුරුෂ ભેදය, වචන ભેදය, කාල ભેදයට අමතරව ආඛ්‍යාතේ මොන කතෘට අනුවද තියන්න කියන එක. ප්‍රයෝජ්‍ය කතෘ ප්‍රයෝජ්‍ය කතෘ ක්‍රියාව මෙහෙවන්නට අනුවද ක්‍රියාව කරනවා. ඊට අපි හතරවෙනි ඉගෙන ගත්තා. සෝරි ඊළඟට අපි ඇත්තටම ඊළඟ කොටසේදී නැත්නම් විධි ක්‍රියාවල අපි වාක්‍ය රීතියක් හරියට ඉගෙන ගන්න යන්නේ. හැබැයි හතරවෙනි එකේ අසම්භාව්‍ය ක්‍රියාවල අපි ඉගෙන ගන්න වාක්‍ය රීතියක්. මම ඔබට පැහැදිලි කරා. මොකද්ද වාක්‍ය රීතිය? අසම්භාව්‍ය ක්‍රියාවල තියෙන වාක්‍ය රීතිය තමයි අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙරී යෙදෙන කතෘව මොකක් වෙන්න ඕනද? අනුක්ත වෙන්න ඕනේ කියන රීතිය. දැන් මම අහනවා තව මේ පාඩම අවසන් වෙද්දී ඔයගොල්ලෝ ක්‍රියාපද විතරක් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. මතක තියාගන්න වාක්‍ය රීතිත් ඉගෙනගෙන තියෙනවා. ඒතර ක්‍රියාපද වලට අමතරව ඔබ ඉගෙන ගන්න වාක්‍ය රීතිත් මෙහිදී අවධාරණය කරගන්න. මොකද ඉදිරියේදී වාක්‍ය රීති 61කින් සම්බන්ධිත නිබන්ධනයක් ලැබෙනවා. වාක්‍ය රීති 61කින් සම්බන්ධිත නිබන්ධනයක් ලැබෙනවා. ඒතර මේ වාක්‍ය රීති 61කින් වාක්‍ය රීති 15ක් විතර මෙතන අපි ඉගෙන ගන්නවා.
දැන් එතන ඉගෙන ගන්න ක්‍රමයට නෙවෙයි මෙතන ඉගෙන ගන්න. මෙතන හරියට තියරියම ඉගෙන ගන්නවා. එතනදී අපි නිකන් රීතිය පොඩක් කතා කරලා යනවා. මොකද අපි ඉගෙන තියෙන නිසා ඒක නිසා වාක්‍ය රීති ටික මෙතනින් හදාගෙන යන්නට ඕනේ. දැන් අපි වාක්‍ය රීති ඇත්තටම දැන් 7ක් කතා කරලා තිනවා. 7ක් නෙවෙයි 8ක්. 8ක් කතා කරලා තියෙනවා. අසම්භාව්‍ය ක්‍රියා එක්ක ගත්තාම 8ක් කතා කරලා තිනවා. මෙතන අපි තව කතා කරනවා වාක්‍ය රීති දෙකක්. ආශිර්වාදවල. ඒතොර 10ක් වෙනවා. බලන්න. ආශිර්වාද යන පදයෙන් අදහස් කරන්නේ යහපත් ප්‍රාර්ථනාවන් නේ. ඉරක් ඇඳ ගන්න ආශිර්වාද කියන එකේ අර්ථවත් කරන්නේ මොකක්ද කියලා. ආශිර්වාද ක්‍රියාවක් කියලා කියන්නේ යහපත් ප්‍රාර්ථනා කියලා. ඒකේ හංගවන්නේ යහපත් ප්‍රාර්ථනා. ආශිර්වාද ක්‍රියා කියන එකෙන් අදහස් කරන්නේ යහපත් ප්‍රාර්ථනාව. හැබැයි මේ යහපත් මෙන්න අයහපත් ගණේ යන වර්ග දෙකකින්ම මේ ආශිර්වාද ක්‍රියා යෙදෙනවා. ආශිර්වාද ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාපද වර්ගයක්. ඒතර මේ අවසාන ක්‍රියාපද වර්ගය ආකාර දෙකෙන් යෙදෙනවා. දැන් බලන්න යහපත් අර්ථයෙන් මෙන්න අයහපත් අර්ථයෙන් උච්චේදන බලන්න. සැප වේවා දුක් වේවා. සෙත් වේවා බංග වේවා. සුව වේවා වෙනසේවා. යහපත් අර්ථේනොත් අසම්භාවයේ අපිට ප්‍රාර්ථනාවන් කරන්න පුළුවන්. අයහපත් අර්ථේනොත් අපිට ප්‍රාර්ථනාවන් සිදු කරන්න පුළුවන්. ඒවා අපි දෙවර්ග දෙකම යහපත් වූද අයහපත් වූද කියලා සැලකිලි ගන්න නැතුව එම ප්‍රාර්ථනාවන් අපි ඒවා හඳුන්වනවා මොකක් කියලාද? ප්‍රාර්ථනා ක්‍රියා නැත්නම් ආශිර්වාද ක්‍රියා කියලා. අපි සාමාන්‍යයෙන් අදහස් කරනවා නම් ආශිර්වාද ක්‍රියා කියලා යහපත් ප්‍රාර්ථනාර්ථය හඳුන්වනවා. නමුත් පොදුවේ ගත්තාම ප්‍රාර්ථනාර්ථය විතරක් නෙවෙයි යහපත් නෙවෙයි අයහපත් ඒවාත් තියෙනවා. ආශිර්වාද ක්‍රියා විතර ගන්න පුළුවන් ඒවා. එතන මේක මේ නිසාම ආශිර්වාද ක්‍රියාවට සමහර විවරණදෝ කියනවා ප්‍රාර්ථනා ක්‍රියා කියලා. ප්‍රාර්ථනා ක්‍රියා කියලා. ඉරක් ඇඳ ගන්න ප්‍රාර්ථනා ක්‍රියා කියන වචනයට. සමහර විවරණදෝ මේකට ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියනවා තමයි. ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියනවා තමයි. ඒකට හේතුව තමයි මේක ආශිර්වාද ක්‍රියා කියනට වඩා හොඳයි ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියන එක. ඇයි? ප්‍රාර්ථනාවක් අපිට යහපත් වුණ යහපත් විදිහට කරන්න පුළුවන්, අයහපත් අර්ථයෙන් වුණ අයහපත් අර්ථයෙන් කරන්න පුළුවන්. ආශිර්වාද කියන එකේ නම් සාමාන්‍යයෙන් තියෙන්නේ යහපත් ප්‍රාර්ථනාවක්. ආශිර්වාද කරනවා කියන එකේ තියෙන්නේ යහපත් ප්‍රාර්ථනාවක්. ඒතර ආශිර්වාද ක්‍රියා කියන්නේ ප්‍රාර්ථනාවක් නම් ඒතර අපිට ආශිර්වාද කියන එකේ යහපත් ප්‍රාර්ථනාවක් නම් හංගවන්නේ අපිට දුක් වේවා බංග වේවා වෙන සේවා කියන වචන වලට ආශිර්වාද ක්‍රියා කියලා කියන එකේ ගැටලුවක් තියෙනවා. අන්න ඒක නිසා සමහර විවරණ ඇදුරෝ උත්සුක වෙනවා උත්සාහ කරනවා මෙම ආශිර්වාද ක්‍රියාපද වලට ප්‍රාර්ථනා ක්‍රියාපද කියලා කියන්න. ඒක ලක්ෂණයක්. එතකොට මේ ආශිර්වාද ක්‍රියාපද වලින් ප්‍රකාශ කරන අර්ථය අනුව ඒක අපිට ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. යහපත් අර්ථයේ හඳුන්වන ක්‍රියාවලට කියනවා අපි ආශිර්වාද ක්‍රියාවලට කියනවා ඉෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියා කියලා. ඉෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියා කියලා. යහපත් අර්ථයක් හඟවන ආශිර්වාද ක්‍රියා ඉෂ්ඨාර්ථය. ඉලක්ක දැනගන්න යහපත් ප්‍රාර්ථනාවන් කියන. යහපත් ප්‍රාර්ථනාව. ඉලක්ක දැනගන්න යහපත් ප්‍රාර්ථනාව. යහපත් ප්‍රාර්ථනාවන් හඟවන ක්‍රියාවලට කියනවා ඉෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියා කියලා. සියලු ලෝවැසියෝ කොරෝනා උදරින් ආරක්ෂා වෙත්වා. උදා ඔතන බලන්න ව්‍යාකරණ අක්ෂර වින්‍යාසයකුත් ඒකම සියලු කියන එක මම මේව දැක්කහම මතක් කරනවා විභාග වල නිතර දෙවිලේ අහනවා සියලු කියලා ලියන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඔගොල්ලෝ හැබැයි මහමග ගමන් කරද්දී නම් ඔය කඩවල් නේද? ඒවයි නම් අහලා තියෙන සියලු කියලා වැරදි බොහෝ තැන්වල 90ක් වැරදි. තාම හදිස්සියෙන් කලාතුරකින් තමයි සියලු කියන එක නිවැරදිව තියෙන්නේ. ඒකත් හරියට දැනගෙන කරාද කියලා ගැටලුවක් තියෙනවා. නැත්තම් හැමතැනම තියෙන්නේ මූර්ධජල යන්න සියලු කියලා. සියලු අභ්‍යාස පොත් කියලා ගාලා දෙනවා. නේද? සියලු වැඩපළ නේද? එහෙම කියලා දෙනවා. හැමතැනම තියෙන වැරදි. හරි හරි. එතකොට සියලු ලෝවැසියෝ කොරෝනා උදරින් ආරක්ෂා වෙත්වා. මට කවුරු හරි කියන්න මෙතන මම මේක අපි ඉස්සරහ දිගට ගන්න එකක්. වේවා කියලා ලියන්න නැතුව වෙත්වා කියලා තිබුවේ ඇයි? වචනෙකින්ද? කවුද කිව්වා හිමිහිට? වෙත්වා කියලා තිව්වේ ඇයි වේවා කියලා තියන්නේ නැතුව? බහුවචනෙකින්ද? බහුවචන නිසා සමහර මේක එච්චර අවධානයට ගන්නේ නැහැ. මෙතන වේවා කියලා තියන නම් මොකක් වෙන්න ඕනද මුල? ඒක වචන වෙන්න ඕන. ඒක වචන වෙන්න ඕන. ඔහු කොරෝනා වදරින් ආරක්ෂා වේවා. ඔහු නම් අපි ඒකම කියන්න පුළුවන් ඔහු
කොරෝනා වදුරින් ආරක්ෂා වෙත්වා කියලා. අන්න මතක තියාගන්න වෙත්වා වේවා දෙකක්. වෙත්වා කියන සියලු සත්වයෝ නිදුක් වේවා කියන්න බෑ වෙත්වා වෙන්නට ඕන. මතක තියාගන්න. රටවැසියෝ සුඛිත මුදිත වෙත්වා. වැසියෝ බහුවචනයි. වැසියෝ නෙවෙයි වැසියෝ බහුවචනයි. ඒක නිසා වෙත්වා කියලා අවසන් කරලා තියෙනවා නම් යහපත් ප්‍රාර්ථනාවක් හංගවන ක්‍රියාපද අපි කියනවා ආශිර්වාද ක්‍රියාපද කියලා. ඊළඟට යනවා අපි අනිෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියාපද වලට. අනිෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියාපද. අනිෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියාපදයක් කියලා කියන්නේ අයහපත් ප්‍රාර්ථනයක් හඟවන ක්‍රියාවලට. අයහපත් ප්‍රාර්ථනාවක් හඟවන ක්‍රියාපද වලට තමයි අනිෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියාපද කියලා කියන්නේ. ඉරක් ඇඳ ගන්න අයහපත් ප්‍රාර්ථනාවන් කියන එකට. එතකොට ත්‍රස්තවාදීහු වෙනසෙත්වා අපි වෙනසෙත්වා කියලා ආශිර්වාදයක් විදිහට සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. එකයි අර සමහරව උත්සාහ කරේ මේ ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියන්නේ. ඒකත් මතක තියාගන්න. ඒතර ත්‍රස්තවාදීහු වෙනසෙත්වා කියන එකේ වෙනසෙත්වා කියන පදේ මොකක්ද? ආශිර්වාද ක්‍රියාපදයක්. අයහපත් ප්‍රාර්ථනාවක් හඟවන නිසා අපි මේකට කියනවා අනිෂ්ඨාර්ථය ආශිර්වාද ක්‍රියා කියලා. අර කලින් වැකි දෙකේ වෙත්වා කියන පද දෙක ටිකක් ඇඳ ගන්න. අර ඉෂ්ඨාර්ථයේ වැකි දෙකේ දැන් මේකෙත් වෙනසෙත්වා කියන පද ටිකක් ඇඳ ගන්න. ඒ වගේම සතුරු කඳවුරු වෙන සේවා. දැන් කවුරු හරි මට මේක උත්තරයක් දෙන්න. වෙන සේවා කියලා ලිව්වයි. සතුරු කඳවුරු වෙන සේවා. වෙනසෙත්වා කියලා ලියන්න නැතුව මෙතන. ඒක අප්‍රාණවාචී බහුවචන. සතුරු කඳවුරු වෙන සේවා. වෙනසෙත්වා කියලා ලිව්වනම් මෙතන වරදිනවයි වරදින්නේ. වෙනසෙත්වා කියන්නේ බහුවචන නිසා. දැන් ඔකට පේනවා සතුරු කඳවුරු. මේකේ උක්තේ මොකද්ද? සතුරු කඳවුරු. සතුරු කඳවුරු ගොඩක් වුණාට සතුරු කඳවුරු කියලා කියන්නේ ගොඩක් වුණාට ඒ අප්‍රාණවාචී වීම නිසා අපි ඒ සැලකිල්ලට ගන්නවා මොකක් ලෙසටද? ඒක වචනාර්ථයක් ලෙස වාක්‍රීතිවලදී ඒක වචනාර්ථයක් ලෙස සැලකිල්ලට ගන්නවා. අප්‍රාණවාචී වීම නිසා එම නිසාවෙන් අපි වෙන සේවා කියලා වාක්‍ය සටහන් කරලා තියෙන හැමතැනම වාක්‍ය හතරක් දුන්න දැන් ඔයගොල්ලෝ ආශිර්වාද ක්‍රියා ඉෂ්ඨාර්ථ අනිෂ්ඨාර්ථ මේ හැම එකෙම අදාළ ක්‍රියාපද යටින් ඉරක් ඇඳගෙන වෙනසෙත්වා වෙන සේවා කියන පද වලින් ඉරක් ඇඳගෙන. ඊළඟට අපි තියෙනවා ආශිර්වාද ක්‍රියාපද නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ආශිර්වාද ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නේ ඉරක් ඇඳ ගන්න සාමාන්‍ය වර්තමාන කාල ක්‍රියාපදයක් සමග වාක්‍යන ආශිර්වාද ක්‍රියාප්‍රත්‍ය එක් වෙලා තමයි ආශිර්වාද ක්‍රියාපද නිර්මාණය වෙන්නේ. ආශිර්වාද ක්‍රියාපද නිර්මාණය වෙන්නේ සාමාන්‍ය වර්තමාන කාලික ක්‍රියාපදයක්. අපි වර්තමාන කාල ක්‍රියාපදයක් කියලා කියන්නේ ඊති හි හු මීමු කියන ප්‍රත්‍යයත් එක්ක ආපු එක. හරිනේ? ඊති හි හු මීමු කියන ප්‍රත්‍ය ගන්නපු ක්‍රියාපද වර්ගය. සාමාන්‍ය වර්තමාන කාල ක්‍රියා කියලා අපි මෙතන සලකන්නේ ඒක. වස්සී කියලා කියන්නේ සාමාන්‍ය වර්තමාන කාල ක්‍රියාපදයක්. ඒක වචන පදයක් වසී දනවා වසීවා. නටත් කියලා කොහොම සාමාන්‍ය වර්තමාන කාල ක්‍රියාපදයක්. නටදන නටත් ඔහු නටත් ඔහු නටත් කියලා අපිට වාක්‍ය අවසන් කරන්න පුළුවන්. දන්නව නේද ඒක? ඔහු ගයත් ඔහු ගියක් ගයත් ඔහු ගියක් ගයත් කියලා කියන්නේ පරිපූර්ණ වැකියක්. ගයති කියලාම ලියන්න ඕනේ නැහැ. ගයත් කියලා තිබ්බත් බහුවචනයි. ගයත් කියලා තිබ්බත් බහුවචනයි. ඒ නිසා මෙතන නටත් කියලා කියන්නේ බහුවචනයක්. ගයත් දනවා ගයත්වා. රකිත් දනවා රකිත්වා. බැලේ දනවා බැලේවා. අපිට පේනවා ඔන්න ආශිර්වාද ක්‍රියාපද මේ විදිහට අපිට සකසා ගන්න පුළුවන් කියලා. ඒ අනුව ආශිර්වාද ක්‍රියාවලට උදාහරණ පළවෙනි වගුවේ තියෙනවා. ආශිර්වාද ක්‍රියාපදයක් පුරුෂ තුනේම යෙදෙනවා. මොනවාද පුරුෂ තුන කියලා අපි ගත්තොත් ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උක්තම පුරුෂ කියන පුරුෂ තුනේ. මමාපි තෝතොපි ඔහු ඔහු මේ වර්ගයේ ක්‍රියා මේ උක්තයත් සමග තමයි මේ යෙදෙන්නේ. දැන්
පළවෙනි වගුවේ වචන ભેදේ එක් වචන බහුවචන එක වචන පැත්තේ වේවා. වේවා කියන තැන ඉස්සරහින් ඔහු කියලා ලියන්න. ඉලක් ඔහු කියලා ලියලා කෙටි ඉලක් වෙලා. ඔහු වේවා. ඔහු වේවා. ඔහු වේවා. ඊළඟට වෙත්වා කියන තැන මුලින් ඉස්සරහින් ඔව්හු කියලා ලියලා රකදී. ඔව්හු වෙත්වා. ඔව්හු වෙත්වා. මධ්‍යම පුරුෂ තීරුවේ පෙළේ තෝ වෙහිවා ඕනං තෝ කියන එක වෙනුවට නුඹ කියලා ගන්නත් පුළුවන්. ඕනනම් නුඹ කියනව වෙනුවට ඔබ කියලා ගන්නත් පුළුවන්. ඕන යුෂ්මතා කියලා ගන්නත් පුළුවන්. මම උදාහරණයක් විදිහට මම ඔයගොල්ලෝ කිව්වේ තෝ වෙහිවා. එහි බහුවචනෙට ගියොත් වෙහුවා. තොපි වෙහුවා. තෙපි වෙහුවා. යුෂ්මතු වෙහුවා. නුඹලා වෙහුවා. ඔබලා කියලා වචනයක් නැහැ. කවුරු හරි ලියලා තියෙනවා ඔබලා වෙහුවා කියලා වැරදි. මොකද සිංහල භාෂාවේ කතනේ දක්නට ලැබුණත් ලිඛිතේ නැත්නම් ලේඛනයේ ඔබලා කියලා වචනයක් නැහැ. ඔබ කියලා ඒක වචනයක් තියෙනවා. හැබැයි ඔබලා කියලා බහුවචනයක් නැහැ. ඒක වැරදි ඉදුමක්. මතක තියාගන්න. ඊළඟට ඉහත පරිදි ඊළඟට යන්න ඉහත පරිදි බල ධාතු ප්‍රകൃතිය වර්ණගමු. බල කියන ධාතු ප්‍රകൃතිය වර්ණගන්න. ගැටලුවක් තියෙනම් අහන්න. බල කියන එක ඔයගොල්ලෝ කරන්න මම නට කියන එක විතරක් මෙතන අරගන්නම් නිකන්. නැටේවා නැටෙත්වා නැටෙහිවා නැටෙහුවා නැටෙමිවා නැටෙමුවා නැටෙමුවා නැටෙමුවා. ඊළඟ ගත්තොත් කැඩේවා කැඩෙත්වා කැඩෙහිවා කැඩෙහුවා කැඩෙම්මා කැඩෙමුවා. ඕනම ධාතු ප්‍රകൃතියක් මේ හයෙහි වර්ණ ගන්න පුළුවන් වෙන්න ඕන. ගය කියන එක අපි ගත්තොත් ගැයේවා ගැයෙත්වා ගැයෙහිවා ගැයෙහුවා ගැයෙම්මා ගැයෙමුවා. යනු බල ධාතු ප්‍රകൃති මේකේ වර්ණ ගන්න. ඉක්මන් කළ වර්ණ කළා. වර්ණ ගන්න ඉක්මන් කළ බලන්න. දැන් මෙහිමයි ආවිෂ්ක නිබන්ධන ෆොටෝකොපි කරගන්නත් ඕන නැත්නම් ඉතින් අපි සාමාන්‍ය පන්ති පටන් ගත්තා වුණා නිබන්ධනය ගන්න පුළුවන්. ඇත්තට මේක අභ්‍යාස නිබන්ධනයක් නේ. හැකියාව තියෙනවා ෆොටෝකොපි කරගන්න ඒක වඩා හොඳයි. එහෙම නැත්නම් දැන් මේ දවස්වල නම් ඉතින් කැටකොට ඇවිල්ලා ගෙනියන්න පුළුවන් නම් මේක සල්ලි යන්නේ නෑ ඔයගොල්ලන්ට. නමුත් දිනිත කියන්න බල ධාතු ප්‍රകൃති හයෙන් කියන්න බලන්න.
බලව්වා බලත්වා බලහිවා බලහුවා බලම්වා බලමුවා. පළවෙනි දෙක ගැන ගැටලුවක් තියෙනවා. බලමු තා කවුරු ලියපු අය. තා කවුරු ලියපු කෙනෙක් කියන්නේ ඉක්මන් කරලා. තනු ලියලි ඉවරද? බැලේවා බැලෙත්වා බැලහිවා බැලෙහුවා බැලවෙමිවා බැලවෙමුවා. හරි. දේශිකාගේ මාන. බැලේවා බැලෙත්වා බැලෙහිවා බැලෙහුවා බැලෙමිවා බැලෙහුවා. තව අවස්ථා තියෙනවා ඉදිරිපත් කරනවා කෙනෙකුට දෙන්නෙකුට. ඉමාෂා ඉවරද ලියලා ඉවරයි සර්. යන්නකෝ. බැලේවා බැලෙත්වා බැලහිවා බැලහුවා බැලෙමිවා බැලමුවා. හොඳයි. එතකොට දැන් අපිට පේනවා මේක එච්චර අමාරු එකක් නෙවෙයි. නමුත් සමහර වෙලාවට ගැටලු සාගතයන් තියෙන්න පුළුවන්. බලන්න බලදන බල කියන ධාතු ප්‍රകൃතිය තමයි මේක නිර්මාණය කරන්න. අපි සාමාන්‍ය මේක එච්චර හිතන්න එපා. මේක කොහොමද ගොඩනගන්නේ අර මේම නෙවෙයි. ප්‍රායෝගික භාවිතයෙම බලන්න. යන උත්තර නැත්නම් නිවැරදි වෙන්නට ඕන. බැලේවා බැලෙත්වා බැලෙහිවා බැලෙහුවා බැලේවා බැලෙත්වා බැලෙහිවා බැලෙහුවා බැලෙම්වා බැලෙමුවා. ඔය හැම එකක් ඉස්සරහින්ම දැන් මං කලින් එකේ දුන්නානේ. ඔහු ඔව්හු ඊළඟට තෝපි අවසානකේ වෙම්මා එකට දුන්නේ නැහැ මට මතක විදියට. ඒකේ ලියා ගන්න මම වෙමිවා නෙවෙයි එම්වා අල්මායන් හරිද? එතන අල්මායන් එන්නේ වෙම්වා මම කියලා එතන ඉස්සරහින් ලියා ගන්න. ඊළඟට වෙම්වා කියන එකේ අපි කියලා ලියා ගන්න. දැන් ඕගොල්ලෝ ලිව්වනේ බල කියන එකට මම දුන්නු වචන වලින් අවසාන දෙක හැර මම අපි ලියන්න වෙනෝනේ කොහොමත් වෙන දෙකක් නෑ නේකට. ප්‍රථම පුරුෂේ මධ්‍යම පුරුෂේ බැලේවා බැලෙත්වා බැලෙහිවා බැලෙහුවා කියන පද හතරට වෙනත් ලියන්න පුළුවන් උක්ත පද හතරක් ලියන්න. දැන් මම කලින් එකේ දුන්නේ ඔහු ඔව්හු තෝතොපිනේ. ඔයගොල්ලෝ වෙන හතරක් ලියන්න බලන්න ඉක්මන් කරලා. ඔහු ඔව්හු තෝතොපි වෙනකොට වෙන හතරක් මම අපි කොහොමද ලියන්න ඕනේ උත්තම පුරුෂේ. Hello.
හරි. එතකොට ඔහු වෙනුවට ඔයගොල්ලන්ට පුළුවන් අම්මා අම්මලා කියලා බහුවචන එකක් ඒක වචන එක ප්‍රථම පුරුෂ ඒක වචන එකයි බහුවචන එකයි. අම්මා කියලා ලියුවොත් අම්මලා කියලා ලියනවා. තාත්තා කියලා ලියුවොත් තාත්තලා කියලා ලියනවා. සත්වයා කියලා ලියුවොත් සත්වයෝ කියලා ලියනවා. ඒ වගේ ඒක වචන බහුවචන දෙකක් ලියුණා හරි ප්‍රථම පුරුෂය වලට. සත්වයා සත්වයෝ ඊළඟට මධ්‍යම පුරුෂය ගත්තොත් මන් දුන්නේ තෝතොපි කලින් එකට මේකට ලියන්න පුළුවන් නුඹලා කියලා. නුඹ කියන එක ඒක වචනය කියන්නේ අවසන් කරන එකේ නුඹලා කියවම බහුවචනය හුයන්නේ අවසන් කරන එකේ. උත්තම පුරුෂ නම් වෙනස් වෙන්නේ අපි දන්න වචන දෙකයි අපේ භාෂාවේ තියෙන උත්තම පුරුෂ වචන. උත්ත වචන දෙකයි තියෙන අනුක්ත දෙකයි. උත්ත වචන දෙක තමයි මම අපි අනුක්ත දෙක තමයි මා අපේ දෙක ගන්න. නෑනේ අපි ඒක නිසා මම අපි කියන දෙක හැර වෙන මොනවත් ලියවෙන්නේ නෑ. පස්වෙනි ක්‍රියාපද වර්ගය තමයි අපි මේ සාකච්ඡා කරේ. මෙන්න මෙතෙන්ට වාක්‍ය 6ක් ලියන්න ඕන. ඔබ කලින් කොට නැගු බල ධාතු ප්‍රകൃතිය මගින් වර්ණගු ආශිර්වාද ක්‍රියාපද යොදාගෙන. අර්ථවත් වාක්‍ය 6ක් හදන්නට ඕන පිළිවෙලට. ප්‍රථම පුරුෂ වාක්‍ය දෙකයි, මධ්‍යම පුරුෂ වාක්‍ය දෙකයි, උත්තම පුරුෂ වාක්‍ය දෙකයි ලෙස පිළිවෙලකට. හරිද? හරි. මේ විදිහට වාක්‍ය ටික ගොඩනගා ගන්නට ඕන. කතා කරන සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියන්නේ ඒ වගේම මේ අතරේ ඉතාම ඉක්මනින් ආශිර්වාද ක්‍රියාපද යටින් පමණක් ඉරක් අඳින කියන වැකියේ අභ්‍යාසය දැන් කරන්නටක් ගාලා. මෙන්න මේ අභ්‍යාසය. මෙන්න මේ අභ්‍යාසය කරන්නටක් ගාලා. සකල සම්පතින් වැජ වේවා ආශිර්වාද ක්‍රියාපද යටින් ඉරක් අඳින්න ටිකේ. මම හිතනවා කුල අවසන් කරලා ඇති කියලා. සකල සම්පතින් වැජබේවා දනුද්දර කුමරුණී මනමේ නාට්‍යයෙන් පුටාගෙන පුදුෘතයක් වැජබේවා කතා කරනවා මම හරි කැමතියි මේ වගේ අවස්ථාවල නේද? චිරාත් කාලයක් එහෙන් වැජබේවා දරුවනි කිත් වැජබේවාම තමයි වැජබෙත්වා දරුවනි වැජබෙත්වා කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මට කියන්නකෝ මේ උද්ෘතය කොහෙන් ගන්නද කියලා. කලින් වැකි දෙකම අපිට පේනවා මේ කලින් වැකි දෙකම යශෝදරා අනාරි යශෝදරාවතෙන් කවි 130ක් සමන්විත යශෝදරාවතෙන් මහනුවර රාජධානි සමය රචනා සෙන්කඩගම රාජධානි සමය රචනා වෙච්ච යශෝදරාවතෙන් ජනකාව්‍යයක් යශෝදරාවත කියලා කියන ජනකාව්‍ය සම්ප්‍රදායෙන් එන එකක්.
යනවා එකෙන් උපුටා ගත්ත කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. රස වේවා කියලා කියන්නේ ආශිර්වාද ක්‍රියාවක්. දියෙන් ගොඩෙන් ගිනි ජාලා මැවි යන්. ආශිර්වාද ක්‍රියාපදය රස වේවා. මැවියන්. මැවි යන්. සම්මා සම්බුදු වෙනදා නිවන් දකින් අම්මා. පිටුතුර නිවන් දකින් දෙකම ගන්න ඕනද අපිට? දකින් පමා වෙලා වැහැපන් වැහි වලාවේ වැහැපන් තබන පය ලිස්සා වැටියන් වැටියන් මට රානුදුන් තෝනේද එහෙම තියෙනනේ කවි මුතු මැණිකා මට හීනෙන් පෙනීයන් වෙනවන එකක් දාගන්න නේද පෙනීයන් සුරවර සැරද විභිසණ දෙව් කැලණිපුර පිළිතුර සැරද කියන වචනය මේ උට්ටාගෙන තියෙන සැලෙන නිසා සැරද කියන වචනය නිතර දෙවිලි සැලෙන්නේ භාවිතා කරනවා සැරද සුලකල කුරු මීරු තෙපලින් රඳනා කියලා පටන් ගන්න තැන තියෙන්නේ සැරද කියන එකේ අර්ථය තමයි සැරදෙන්න කියලා කියන්නේ ආශිර්වාදාර්ථයක් නැත්නම් හොඳින් ඉන්න කියන අදහස. හරි. එතකොට මේ ආශිර්වාද ක්‍රියාපද ටික හරි ඔයගොල්ලෝ ගෙදරදී කරන්න එකක් තුන මෙන්න මේක. ඒකත් මම හිතන ඔයගොල්ලෝ කරන්න තියෙන. අපි දැන් පහක් සාකච්ඡා කරා කියලා මතකයි. අපි 6 වෙනි එකකින් ඉස්සරහට පොඩ්ඩක් බලමු. ලකුණු කරපේක පොඩ්ඩක් බලන්නක් කරා මේකත් අපි දීපුවාගේ. මොකද මේක වෙන ක්‍රමයක් නෑනේ මට මේක බලන්න. 4 වෙනි එකකින් ඉස්සරහට තියෙන අපිට කරව පියාසර සකි කොන්තගන් තොටින් ලේසි මොකද්ද කරව ඉලක්කන ගන්න කරව කියන පදයට විදික්‍රියාවක් ලසල් රුකෙක සැතපේව ලපුළු සිහිලල සැතපේව විදික්‍රියාවක් වැද්දෙනි තොපි මෙතනින් නික්ම යව් විදික්‍රියාවක් විදික්‍රියා කියන වචන දෙකක් එහෙම වචන පේලියට විරක් ගහලා හරියන්නේ යව් නම් යව් විතරයි යොමා කරනෙත් බලව් මනමේ කුමුරු පැමිණේ බලව් මගේ වැරෙන්ම නිදහස් කොට තැබුම මගේ වැරෙන් ඒ කවුරු උත්තරයක් ගත්තද එතන පොඩි ගැටලුවක් තියෙන මොකක් හරි ඒක පොඩක් තර ලකුණක් දාලා තියන්න මේක පොඩි ගැටලුවක් තියෙනවා මගේ යුතුයකමයි සලකව් හැම දිනම සලකව් ගොඩැල්ලේ තරම දැනගෙන නිඳ කපනු උතුම් අදහසින් මෙය කියවනු සිතනු පද දෙකක් තියෙන විදික්‍රියා කියවනු සිතනු ප්‍රේමවන්ත දරුවනිමා හිඳිනු කන්‍යමා හිඳිනු සිංහ බවන ආට්‍ය පුටාක් ගත්තේ ගම් වතුරින් අසරණ මිනිසුන්ගේ ජීවිතවලට සරණක් වන්නට ඔබත් දායක වෙන්න මිනිසුන්ගේ විදික්‍රියාව අහන්න පුතා දායක වෙන්න ඕනනම් දායක කියලා නැතුව වෙන්න කියලා ගන්නත් පුළුවන් නෙට්ටඹුව බහින අය ඉස්සරහට එන්න ඔයගොල්ලෝ කැමති එකක් දාගන්න නෙට්ටඹුව මේත් නැති නිසා නෙට්ටඹුව බහින අය ඉස්සරහට එන්න යන්න බොණ්ඩ කණ්ඩ නාන්න අන්නේ දරුවනි අභ්‍යාස පොත් තරන් පෙළ පොතේ ක්‍රියාකාරකම කරන්න බර්ණස් පුරේට යෙහෙන් පැමිණ දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරනු මැනවේ පිළිතුර කරනු මැනවේ හිමියනි ඔහුට සමාව දෙනු මැනවි නුඹලා තිදෙනා මගියන් යනු හැකිය ඇත්ත කියනු යෙහෙකි කියනු යෙහෙකි
යේකි විතරක් නෙවෙයි කියනු යේකි. රාං කිරිල්ලේ රාං කුරුල්ලට එන්න කියාපිය. එන්ඩ කියාපිය කියාපිය බින්කුණ්ඩෝ බිල බින්කුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්න. විධික්‍රියාව නටාපිය නටාපිය ඉනේ බලාපං ඉනවට සේල බලාපං දෙපළෙම තියෙනවා අරනේ. දැදුරුවෙන් එන එතනගේ උමරි බලාපං පව් කළ ගොනු ඇදපන් හපුතල් යනවා ඇදපන් බලාපල්ල මේ මූණේ හැටි බලාපල්ලා සතර දෙනෙක් සිට කල පිඹපල්ලා කලාවැවට පින්දීලා ඵලයල්ලා මම හිතන්නේ අභ්‍යාස ටික ඔයගොල්ලෝ හොඳින් කරන්න ඇති කියලා. අභ්‍යාස ටික කරන්න ඕන අනිවාර්යෙන් මේ විදිහට. මෙන්න මේක මම වෙනම දවසක් කරන් සාකච්ඡා කරනවා කර්ම ක්‍රියා කියන එක. මොකද කර්ම ක්‍රියා කියන එක ක්‍රියාපද වර්ගයක් විතරක් නෙවෙයි වාක්‍ය රීති ටිකක් තියෙන්නේ මෙතන. වාක්‍ය රීති තියෙනවා මෙතන තුනක්. කර්මකාරක වාක්‍යවල වචන ભેදය, පුරුෂ ભેදය, කාල ભેදය. වචන ભેදය, පුරුෂ ભેදය, කාල ભેදය කියන වාක්‍ය රීති තුන තියෙන මෙතන. අපි දැක්ක ත්‍රිකාලික වලත් වචන ભેදය, පුරුෂ ભેදය, කාල ભેදය තිබ්බා. ඒ කර්තෘකාරක වාක්‍යවල. ඔයගොල්ලෝ මෙන්න මේ කර්ම ක්‍රියාපද ටික හදර හැටි ඉගෙන ගත්තොත් මෙන්න මේ ටික පාඩම් කරගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කර්මකාරක වාක්‍යයක් හදන නිවැරදිම ක්‍රමයට අනුව හදන්න පුළුවන්. ඒකයි මේ කොටස තියෙන වැදගත්කම. පස්වෙනි එක 6 වෙනි එක නිසා මම ඒක පොඩ්ඩක් පස්සුවට ගන්නවා. 7-8 කරලා අවසන් කරනවා. 6 අපි පස්සේ ඊළඟ දවසට කරනවා. හරිද? 6 කරන්නේ දැන් ප්‍රශ්නයක් තියෙන දැන් ඔයගොල්ලන්ට මට නිබන්ධනයක් ඔයගොල්ලන්ට දෙන්න ඕන දැන්. නිබන්ධනයක් තියෙන ඔයගොල්ලන්ට ලබා දෙන්න. වාක්‍ය රීති නිබන්ධනය. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේ නිබන්ධනය අරගෙන කොහොමද ඔයගොල්ලෝ මේක ලියන්න බෑ මේ ඔක්කොම. නමුත් ප්‍රශ්නයක් තියෙනවා දැන් සමහර කෙනෙකුට නම් මේක ගන්න පුළුවන් වේවි. බොහෝ අයට මම හිතනවා කරගන්න අමාරු වෙයි කියලා. කොහොම නමුත් ඔයගොල්ලෝ මොකද කියන්නේ ඔයගොල්ලෝ නිබන්ධනය දැම්මොත් එන සති සෙන්සුරාදා කලින් ගන්න පුළුවන් වෙයි. සමහර අයට පුළුවන් ඉතින් නේද? මොකද පින් කරගන්න එකේ ගැටලු තියෙන ඕන තරම් ඉන්න පුළුවන් විතර. හරි මෙහෙම කරමු. මම බලමු ලබන සතියේ පොඩක් බලමු. ලබන සතියේත් අපි කතා කරමු මේක. ලබන සතියේ අතරේ නිබන්ධන තිබ්බනම් අපිට වැටික් කරන්න ලේසි. වාක්‍ය රීති ටික කොටස. දා පොඩක් බලවත් මොකද කරන්න පුළුවන්. සමහර අයට මේක අපහසුයි මේක කරගන්න එක. හරි පූර්ව ක්‍රියාපද කියන එක ඉක්මන් කරලා යමු අපි. පූර්ව ක්‍රියා නිර්වචන ඉගෙන කවුරු එකක් ගාලා ඉක්මන් කරලා ඉගෙනගෙන තියෙන්නේ. පූර්ව ක්‍රියා ඉගෙන ගත්තේ අපි 6-7 දී. පූර්ව ක්‍රියා ඉගෙන ගත්තේ 6-7 වසරේදී. අවසාන ක්‍රියාව කිරීමට මත්තෙන් සිදු කරන අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා තමයි පූර්ව ක්‍රියා ලෙස අර්ථ දක්වා ගන්න. ලියාගන්න මෙහෙම. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා පූර්ව ක්‍රියා ලෙස අර්ථ දැක්විය හැකිය. නිබන්ධනයේ තියෙන පූර්ව ක්‍රියා ලෙස දැක්විය හැකිය.
ඇහෙනව නේද ලොළු එහෙම ගින්නවා හරිනේ අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තේ සිදු කර අවසන් කර ඇති සියලුම ක්‍රියා පූර්ව ක්‍රියා ලෙස දැක්විය හැකිය. හරි ඉක්මන් කරමු පුතා අපි මේක අමාරු කොටසක් නෙවෙයි ලේසි කොටසක් නිසා. මිනිසා ගසට නැග පොල් කැඩුවේ පොල් කඩන්න කලින් මිනිහා ගහට නැග්ගනේ. ගහට නැගින්න තු පොල් කඩන්න බෑනේ. නිසා ඉරක් ඇඳ ගන්න නැග කියන ක්‍රියාපදයට යටින් ගසට නැග නෙවෙයි නැග කියන පදයට විතරයි. නැග නැග නැග. ඒතොර එයා පොල් කඩන්න කලින් ගහට නැග්ගා. පොල් කඩලා ගහට නැගලවට නෑ ගහට නැගන්න කලින් පොල් කඩන්න කලින් ගහට නැගින්නට උනා හරිනේ. හරි. මොකද නැග ඔයාගේ මත් ඒක පූර්වකයක් බවට පත් වෙනවා. යම් වාක්‍ය පූර්වකයපද එකක් හරියට වඩා වැඩි ගණනක් හරි තියෙන්න පුළුවන්. දැන් මේ වෙනි අපි වැකින ඔයගොල්ලෝ කීපවතාවක් ලියලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න ඕනේ. මේක දැන් කරන්න එපා. දැන් කරන්න එපා. මේ රූල් 3 පිරෙනකම් මම කියන එක තේරුම් ගන්න. මෙන්න මෙතන මෙන්න මේක මෙන්න මේ කොටසේ මෙන්න මේ රූල් 3ම පිරෙන්න. මේ රූල් 3ම පිරෙන්න හැකිතරම් පූර්වක්‍රියා භාවිතා කළා වාක්‍යයක් ලියන්න. මේ රූල් 3ම පිරෙන්න ඕන. එතකොට අපි දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ කරන අපි උදෑසනම අවදි වී දත් මැද මූණ සෝදා ඒ වගේ ලියලා යටින් ඉරක් අඳින්න අදාළ හැබැයි වැකි තුන මේ පේලි තුනම සම්පූර්ණ වෙනකම්ම ලියන්නට උන. හරිනේ පේලි තුනම සම්පූර්ණ කරන්න වෙන වෙන වැල්ලට අරන් ලියන්න තු පූර්ව ක්‍රියා හැකිතාක් ලියන්න කියලා මේ කියන්නේ. පූර්ව ක්‍රියා ලියන වෙනකොට වෙන මොනවද ලියලා හරියන්නේ නැහැ. නිසා හැකිතාක් පූර්ව ක්‍රියා යොදන්න. අපි මේක අවසන් කරමුලා ඉතා ඉක්මනින් බලන්න පූර්ව ක්‍රියාපද නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපෙන් අහුවොත් ඉලක්ක හද ගන්න. ධාතු ප්‍රකෘතියක් සමග පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් එක්ක මෙන්න මේක ටිකක් හද ගන්න. ධාතු ප්‍රකෘති සම පූර්ව ක්‍රියාපද එකතු වෙලා තමයි පූර්ව ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ. ඔන්න බලන්න පුතා පූර්ව ක්‍රියාපද නිර්මාණය වීම සඳහා ඉවහල් වන ක්‍රියාප්‍රත්‍ය 4ක් මෙතන දක්වලා තියෙනවා. a in e in e. උදාහරණය පළවෙනි එක ලියා ගන්න දයනු අල්කයනු දක් දයනු අල්කයනු දක්. ඊළඟට ධන ලකුණ මේ වාක්‍යයක් නෙවෙයි කියන්නේ මේක හැදෙන එකක් උදාහරණයක් ගන්නේ. දයනු අල්කයනු දක් ධන හැදෙන පදේ කියන්නේ පුතා දක් ධන පූර්ව ක්‍රියාවක් හැදෙනවා දක් ධන මොකක්ද හැදෙන පූර්ව ක්‍රියාපදේ දක් ධන දැක වැකියක් ලියන්නොත් මෙන්න මේක දැක ඔහු උන් වෙතට දැක ඔහු උන් වෙතට උද්ෘතයක් දැක ඔහු උන් වෙතට. දැන් ඕක මෙන්න මෙහෙම ලියවිලා තියෙන්න ඕන. අයන්න තියෙනවා අයන්න ඉස්සරහින් දක් ධන කියලා ලියලා සමානයි දැක කියලා ප්‍රත්‍ය ගන්නවල තියන්න. දක් ධන දැක. මොකද කියන්නේ?
හරි ඊළඟට ආයන්න තව දැන් පූර්ව ක්‍රියා එකක් නිර්මාණය වෙන එක ප්‍රත්‍යයක් තමයි ආයන්න. දක් දන දැක. ඊළඟට රක් දන රැක. හලාන්ත ධාතු ප්‍රකෘතියක් කියන්නේ හල් ලකුණින් අවසන් වන ධාතු ප්‍රකෘතියකට යෙදෙන්නේ ආයන්න. රක් දන රැක. ඊළඟට ආයන්න. ආයන්න කැඳව දන හැදෙනවා කැඳවා කැඳව දන කැඳවා කැඳව දන කැඳවා කැඳව දන කැඳවා හරි එතකොට උදාහරණයක් විතර ගත්තොත් ආයන්නට උදාහරණයක් ගත්තොත් කැඳවා අවුත් පළමු කොට දැක ඔහු උන්නතර දෙන්නේ කිය කැඳවා අවුත් පළමු කොට කැඳවා අවුත් පළමු කොට කැඳවා අවුත් පළමු කොට ඊළඟට ඉන් ප්‍රත්‍ය ඉන් ලියාගන්න ගොස් කියන ධාතු ප්‍රකෘතියට ගොස් කියන ධාතු ප්‍රකෘතිය එකතු කරනවා ඉන් කියන පූර්ව ක්‍රියා ප්‍රත්‍යය හැදෙනවා ගොසින් කියන පූර්ව ක්‍රියාපදේ. ඒතර අපි පූර්ව ක්‍රියාපද හැදෙන විදියයි මේක ඉගෙන ගන්න. ගොස් දනයින් ගොසින් උදාහරණය ලියා ගන්න වැකියක් එතෙන්ට එතනින් ගොසින් සැනකින් එතනින් ගොසින් සැනකින් රාජ්‍ය විමාන වදු සැලීන උද්ෘතයක් එතනින් ගොසින් සැනකින් රජ විමාන වදු එතනින් ගොසින් සැනකින් කියන දේ ආයන්න මූර්ධජයි එතනින් ගොසින් සැනකින් රජ විමාන වදු සැනකින් රජ විමාන වදු ගොසින් කියන පද ටිකක් අද ගන්න කලින් වැකිවලත් දැක කියන පදයට කැඳවා කියන පදේ ටිකක් අඳ ගන්න. හරිද? හරි. අවසාන එක ඊ ප්‍රත්‍ය දේ දන හැදෙනවා දී දන දී උදාහරණයක් ලියා ගන්න මේක ලියලා ලියන්න දේ දන දී දේ කියලා කියන්නේ ධාතු ප්‍රකෘතිය ඊ කියලා කියන්නේ ප්‍රත්‍ය පූර්ව ක්‍රියා ප්‍රත්‍ය උදාහරණයක් ලියා ගන්න මිලදී සතුටු කොට මිලදී සතුටු කොට දී කියන පදයට ඉරක් අදින්න එකේ. වැකේ හතරෙම පූර්ව ක්‍රියා පද හතරෙන් ඉරක් කරලා තියන්න. මිලදී සතුටු කොට. ඒ වගේම ඔයගොල්ලෝ මම හිතනවා අවසන් කරලා තියෙන්නේ මිලදී සතුටු කොට අවසාන කිව්වේ. මේ වගේ මෙන්න මේ ප්‍රත්‍යත් සමග ලා එකතු කිරීමේද පූර්ව ක්‍රියාපද නිර්මාණය කරනවා කටවහරේ බයිදී ප්‍රභාවිතා වෙන එකක් මේක. සාහිත්‍ය ඉදීම වලට අමතරව බලන්න. පූර්ව ක්‍රියාපද යටින් පමණක් ඉරක් අදින්නලු. ඉරක් අදින්නකෝ. කවියේ පද හතරට තියෙනවා නම් ඒවායි වාක්‍ය හතරේ පූර්ව ක්‍රියාටින් ඉරක් අදින්න ඉක්මන් කරලා.
කවිය සහ පූර්වක්‍රියාවල කවිය සහ වාක්‍ය අතර ඉලක්ක අඳින්න පුළුවන්. හරි. එන්න මේවට ඉලක්ක අඳින්න ඇති. දත් කැකුළු පාලා සුරතා සිනාසීලා බොළඳ බස් දීලා කෙලී සිය ළඟ දූලි ගාලා. කවුරු කියන්නේ මේ කවිය මොහොකින් උපුටාගත්ත කවියක්ද කියලා? කවුරු රචනා කරපු මොන පද්‍ය පත්යෙන් උපුටාගන්න කවියක්ද මේ කවිය? මොකක්ද නිර්මාණය මේ කවිය උපුටාගත්ත නිර්මාණය? කියවුණා වගේ කාගෙන් හරි. මේවා තමයි අපි මේවත් දැනගන්න ඕන. මේව නිකන් මේ උදාහරණ විතරක් නෙවෙයි. දැන් මේ කවිය දැක්කම අපිට පේන්නේ නිකන් මේක නිකන් මේ සිරිත් මාල් දම ඒ වගේ එකක් කියලා. මේක පුතා මහා කාව්‍ය ග්‍රන්ථික උපුටාගත්තු කවියක්. ඒ කාව්‍ය ග්‍රන්ථේ නමයි අහන්න. මේක කාව්‍ය ශේඛරයෙන් උපුටා ගන්නපු කවියක්. කවුද රචනා කළේ? සත්තුබත් ජාතකයේ පදනම් කරගෙන කවුද මේක රචනා කරේ? කියවන්න මොකටද තමයි? තොටගම්මේ ශ්‍රාවුල හාමුදුරුවෝ සත්තුබත් ජාතකයේ හරි අපූර්ව යෙදුමක් සමාජගත වෙනවා. ගෙදර ගියොත් අඹුනසි මග සිටියොත් තෝනසි. හරිනේ මම ඊට විදිහට කතා කරන්නේ නැහැ. ඒතර පාලා සීලා දීලා ගාලා. පාලා සීලා දීලා ගාලා. මේ හතරම පූර්ව ක්‍රියා බවට පත් වෙනවා. පාලා සීලා දීලා ගාලා. ඒ වගේම අක්කා මල් නෙලා වට්ටිට එකතු කළා කියන එකේ නෙලා කියන වචනයත් හැබැයි වතුරට පැන සෙල්ලම් කළහ කියන එකේ පැන කියන වචනයත් වතුරට පැන කියන දෙකම ගන්න බෑ. මල්ලේ සදස බලා සිනාසින කියන එකේ බලා කියන පදයත් ගෝවියෝ ගොයම් කපා කමතර අදිති කියන එකේ කපා කියන පදයත් පූර්ව ක්‍රියා බවට පත් වෙනවා. දැන් මේ ඔබ හරියට නිවැරදිව මේ පූර්ව ක්‍රියා තෝරා ගත්තා නම් ඔබ විභාගෙ දිතාම ලේසියෙන් මේ ඔක්සොයනවා. කිසි ගැටලුවක් නෑ. ඔබට පුළුවන්. ඔබට පුළුවන්. හරිද? හරි. නිසා ඒ කොටස විතරින් අවසන් මේ පිට පොඩ්ඩ විතරයි තියෙන්නේ. මේකත් අපි මිශ්‍ර කියන්නේ නිසා මේකත් අපි අවසන් කරමු. අර කලින් ක්‍රියාපද වර්ගයත් එක්ක සමගාමී චුට්ටි වෙනසක් තියෙනවා. පුංචි වෙනසක්. කවුරුද කියනකෝ මේ පුංචි වෙනස විතරක් කියන්නකෝ. මිශ්‍ර ක්‍රියාවේ පූර්ව ක්‍රියාව වෙනස් වෙන්නේ පොඩි වෙනසකින්. ක්‍රියාව සිදු කරන මොහොත අනුව. සිදු කරන මොහොතේදී අරක මොකක්ද උනේ පූර්ව ක්‍රියාව නම් සිදු කරන්නට කලින් කරලා අවසන් වෙලා තිබුණා. දැන් මෙතන කියන්නේ සිදු කරන්න කලින් අවසන් කරලා නෙවෙයි. අවසාන ක්‍රියාව සිදු කරන මොහොතේදීම සිදු කරන ලබන අනිකුත් ක්‍රියා කියන එක ලියා ගන්න උදාහරණ මේ නිර්වචනය. නිර්වචනය. කිසියම් වාක්‍යයක යෙදෙන කිසියම් වාක්‍යයක යෙදෙන අවසාන ක්‍රියාව කිසියම් වාක්‍යයක යෙදෙන අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම මායන දුරස් වෙන්න ඕන. දී යන දුරස් වෙන්න ඕන. කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා මිශ්‍ර ක්‍රියා ලෙස හැඳින්විය හැකි ටික තියෙනවා. කිසියම් වාක්‍යයක යෙදෙන අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම
සිදු කර ලබන අනිත් ක්‍රියාව. දැන් කලින් අපි කිව්වේ අවසාන ක්‍රියාව සිදු කිරීම මත්තෙන්. දැන් මේක අපි කියන්නේ නෑ අවසාන ක්‍රියාව සිදු කරන වෙලාවෙම. හරිද? හරි. ඔන්න බලන්න මේ උදාහරණ වැකියක් තියෙනවා. අකා උඩ පනිමින් මල් කඩයි. උඩ පනිමින් මල් කඩයි. මොන මල්ද දන්නේ? කොහොම නමුත් උඩ පනිමින් තමයි කඩන්නේ. මල් කඩනවා මෙන්න අවසාන ක්‍රියාවක් කරනවා. අක්කා මල් කඩනවා මල් කඩන්නේ උඩ පනිමින්. සතුට වැඩි නිසා වෙන්නේ. එතකොට ඉරක් ගන්න පනිමින් කියන පදයට අක්කා උඩ පනිමින් මල් කඩයි. ඔව් අක්කා මල් කඩන වෙලාවේ තවත් වැඩක් කරනවා. මොකක්ද කරන්නේ? උඩ පනිනවා. උඩ පනිමින් කියන පදය විතරයි විතර ගන්නෙ. පනිමින් කියන එක මිශ්‍ර ක්‍රියාපදයක්. මිශ්‍ර ක්‍රියාපදයක්. හරි. ඒක පිළිබඳ විවරණයක් ඊළඟට තියෙන එක පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වෙන ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. සෝරි දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය ගන්නවල නිර්මාණය වන ආකාරය. අනිත් එක තමයි පූර්වක දිත්ත කරන එක. ඒ නිසා ඉරක් මෙන්න මෙතෙන්ට රෝම ඉලක්කම් එක කියලා ලියාගත්තක් කමක් නැහැ. මෙන්න මේ ටිකට. මේකට නිකන් පළවෙනි එක කියලා ලියා ගන්නකො. මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වන පළවෙනි ක්‍රමය. මේක මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වන පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය. මේක අංක 1. මොන මිශ්‍ර ක්‍රියාපද හැදෙන පළවෙනි ක්‍රමය. ඒ තමයි මිශ්‍ර ක්‍රියාපද හැදෙනවා ධාතු ප්‍රකෘතියක් එක්ක මින් මින මිනි කියන ප්‍රත්‍ය තුන එකතු වෙලා. මින් මින මිනි මින් මින මිනි බලමින් බලමින බලමින් උදාහරණ වගේ කිව්වොත් ඔහු ඈ වේදිකාවට පැමිණියේ වටපිට බලමිනි. ඈ වටපිට බලමින් වේදිකාවට පැමිණියාය. ඈ වටපිට බලමින වේදිකාවට පැමිණියාය. බලමින් තමයි වැකි තුන ඕන එකක් ගන්න පුළුවන්. දැන් බල කියන එකෙන් තමයි හදලා තියෙන්නේ. අපිට පුළුවන් නට කියන එක නටමින් නටමින නටමිනි. කඩමින් කඩමින කඩමිනි. රකිමින් රකිමින රකිමිනි. නේද? ඔයගොල්ලෝ පේන ඕනෑම ධාතු ප්‍රකෘතියක් මේ ප්‍රත්‍ය තුනේ වර්ණයක් වහම නිර්මාණය වෙන්නේ මිශ්‍ර ක්‍රියාපද. ඊළඟට අපි යනවා දෙවෙනි එකට. මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වන දෙවන ක්‍රමය. මේ තියෙන මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වන දෙවන ක්‍රමය. එසේම පූර්ව ක්‍රියාව දිත්ත කිරීමෙන්ද මිශ්‍ර ක්‍රියාපද නිර්මාණය වෙන්න පුළුවන්. අනෙතෙන්දි පොඩි අවධානයක් ගන්න. මොකක්ද ඔයගොල්ලෝ අවධානයට ගන්න ඕන කාරණාව? ඒ මිශ්‍ර ක්‍රියාව නිර්මාණය වෙද්දී ඒ නිර්මාණය වන ආකාරය තමයි පූර්ව ක්‍රියා දිත්ත කිරීම. පළවෙනි එක තමයි මින් මින විනි කියන ප්‍රත්‍ය එක තුන ධාතු ප්‍රකෘතිය. මෙතන වෙන්නේ පූර්ව ක්‍රියා දිත්ත කිරීමෙන් දෙකක්. ඒ කියන්නේ දිත්ත කරනවා කියලා කියන්නේ දෙකක් බවට පත් කරනවා කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි නටා කියන පූර්ව ක්‍රියාව ගත්තොත් නටා කියන එකනේ පූර්ව ක්‍රියාවක්නේ. මේක දිත්ත කරනවා. මේ බලන්න. දිත්ත කරාම දෙකක් කියන එකනේ. නටා නටා කියලා කිව්වහම ඒක ගැලපෙන්නේ නැහැ. නටා කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් වෙන අර්ථයක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම අවස්ථාවක සැලකෙන හැමතැනම මෙහෙම වෙන්නේ සමහර අවස්ථාවල මෙහෙම වෙනවා. එහෙම අවස්ථාවල සැලකිලිමත් වෙන්න මොකක් කරන්නද? එම පූර්ව ක්‍රියා දිත්ත කරාම වෙන ක්‍රියාපද දෙකෙන් පෙර පදයේ අග පිහිටි දීර්ඝ ස්වරය මෙතින ආයන්න මෙතන තියෙන්නේ. ආයත ආයන්නට ආයන්න එකතු නමද ආයන්න ඇදෙන්නේ. මෙන්න මෙහෙම දීර්ඝයක් තිබුණොත් දීර්ඝ ස්වරයක් තිබුණොත් ඒක අපි කෙටි ස්වරයක් බාටපත් කරන එක කියන්නේ ආයන්න තිබුණොත් ආයන්න බාටපත් කරනවා. ආයන්න තිබුණොත් ආයන්න බවටපත් කරලා යනුව නටා කියලා නිර්මාණය. මේක හරි ලේසියි. එතන පූර්ව ක්‍රියා සමහර වෙලාවට පූර්ව ක්‍රියාව අග දීර්ඝ ස්වරයක් තිබුණොත් එහෙම තියෙන තැන් වල තියෙනවා. එහෙම දීර්ඝ ස්වරයක් තිබුණොත් එවැනි අවස්ථාවක මොකද කරන්න ඕන? එහි තියෙන පූර්ව ක්‍රියාවේ තියෙන දීර්ඝ ස්වරය කෙටි ස්වරයක් බවටපත් කරන උදාහරණයක් විදිහට ගත්තොත් ආයන්න තිබුණොත් ආයන්න කරනවා. ඈයන්න තිබුණොත් ඈයන්න කරනවා. උයන්න තිබුණොත් උයන්න කරනවා. ඒ යන්න තිබුණොත් ඒ යන්න කරනවා. කෙටි සරයක් බාටපත් කරන එක තමයි මෙතනදී කලින් කරන එක. සම ඔයගොල්ලෝ පේනවා නටා කියන එක ගත්තාම පූර්ව ක්‍රියාවක් දීර්ඝ සරයක් ඉදලා තියෙන්නේ. හරි. දැන් මෙන්න මෙතන ඒ ගැටලුව නෑ.
පැන පැන කියන එකේ ගැටලුව නෑ. පැන කියන එක නිර්මාණය කරගන්න පැන පැන. පැන කියන එකෙන් පැන පැන. දැන් මෙන්න මේක එකම දෙපාරක් ඇවිල්ලා තියෙන මෙතන නේද? පොඩි වැරද්දක් තියෙනද? දැන් ඔයගොල්ලෝ මෙන්න මේක පැන පැන කියන එක මේ දැන් නටනටා කියන එක ඔයගොල්ලෝ මම බෝඩ් එකේ ලියනවා ආපහු ඒක ඔතෙන්ට ලියලා තියන්න. නැත්නම් ඔයගොල්ලෝ සමහරලාට ඔයගොල්ලන්ට තේරෙන්නේ. කාට හරි උවමනාවක් වෙන්නොත් එහෙම ආපහු පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න උවමනාවක් වුණා. ඒක ගැටලුවක් කියනෝනේ. ඒක නිසා මේ හදන විදිය ලියලා තියන්න. හදන විදිය ලියලා තියන්න. නටා කියන පූර්ව ක්‍රියාවේ ඊතලයක් වගේ නටා කියලා දිත්ත කර බව පෙන්වන්න. ඊළඟට නටා කියලා නටා කියන තැන උඩින් ලියලා තියන්න ආයන්න. ඊට පස්සේ ආයෙත් ඉස්සරහට ඊතලයක් යොදලා නටා කියලා ලියලා ආයෙ මෙතන නට කියන තැනින් අවසානයේ මිශ්‍ර ක්‍රියාව කියන පළවෙනි නට කියන තැනින් උඩින් ආයන්න ලියලා තියන්න. ඊළඟට මේක මෙහෙම ආයන්න පූ බව පෙන්නන්න. මම ආයෙ ඔයගොල්ලෝ පෙන්නන්න ලියලා පෙන්නන්න. හරිනේ. මෙන්න මෙහෙම හදාගන්න කියලා කියන්න අපිට. ඒතර මේ උතර එහෙම එකක් දෙය ගැන මෙහෙලා ලියන්න. නටා කියන පූර්ව ක්‍රියාව ගත්තහම දිත්ත කරාම මිශ්‍ර ක්‍රියාවක් හැදෙනවා කොහොනේ? ඔන්න දිත්ත කරා නටා දැන් මිශ්‍ර ක්‍රියාවක් උන්නේ නැහැ වෙන මොකක් හරි අදහසක් ආව. ඒක නිසා මෙන්න මෙතන තිබුණ මොකද්ද ආයන කියන දීර්ඝ ස්වරය. මේක අපි දිත්ත කරලා මේ ආයන කියන දීර්ඝ ස්වරය අපි හදා ගන්න මිශ්‍ර ක්‍රියාවක් කරගන්න ඕන නිසා කෙටි ස්වරයක් බඩපත් කරගෙන නටා කියලා හදා ගන්නවා. මෙතන තියෙනවා මොකද්ද? අයන්න. යනු මෙතනින් ඔයගොල්ලෝ පෙන්නන්න මේ අයන්න මෙතන දෙනකොට මොකක් වුණා කියලාද? ඉරක් ඇඳ ගන්න ටයිම් දෙකටම ආයන්න බවට පත් වුණා කියලා ඉරක් ඇඳලා ලියලා පෙන්නන්න. ඉතිරි ටිකක් ටක් ගාලා කරන්න ඔයගොල්ලෝ මෙතන පූර්ව ක්‍රියා පහක් ලියන්න. පූර්ව ක්‍රියා පහක් කැමැති පූර්ව ක්‍රියාපද පහක් ලියන්න. කඩා නටා බලා අභ්‍යාස කරන්න. ඊළඟට මම යනවා අවසාන කොටසට. මිශ්‍ර ක්‍රියාපද යටින් පවණක් ඉරක් අදින්න කියලා තියෙනවා. අම්මා මල් නෙලමින් වට්ටියට එකතු කළාය. ඔයගොල්ලෝ මිශ්‍ර ක්‍රියාව ලෙස අක්කා මල් නෙලමින් වට්ටියට එකතු කළාය. අන්න දැන් නම් අක්කා හරියට මල් නෙලලා දෙන පූජා කරන්න. එතකොට අක්කා මල් නෙලමින් වට්ටියට එකතු කළාය කියන එකේ නෙලමින් කියන පදය මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙනවා. ළමයි වතුරට පණමින් සෙල්ලම් කළහ. පණමින් කියන එක මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙලා දිනවා. මල්ලි සම්දස බලමින් සිනාසෙයි. බලමින් කියන එක මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙනවා. ගොවියෝ ගොයම් කපමින් කවි කියති. කපමින් කියන එක මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙලා දිනවා. හරි පුතා. එහෙනම් මම හිතනවා අපි අද දිනේ මේ ඔයගොල්ලෝ මෙන්න මේ අභ්‍යාස ටික සියල්ල කරන්න මෙන්න මේ කොටස හැර කර්ම ක්‍රියා කියන කොටස හැර අනෙක් සියලු අභ්‍යාස කරන්න. කිසිම එකක් හිස්තෙන් තියන්න එපා. කර්ම ක්‍රියා කියන එක අපි ඉගෙන ගන්න ඕන. කර්ම ක්‍රියා කියලා කියන්නේ ක්‍රියාපද වර්ගයක් විතරක් නෙමෙයි වාක්‍ය වර්ගයක්. දැන් අපි ඉක්මන් කරලා ගත්තොත් අපි දැක්කා පළවෙනි ක්‍රියාපද වර්ගය උනේ ත්‍රිකාලිකවල අපි වාක්‍ය රේඛ 3ක් ඉගෙන ගත්තා. අපේ දෙවෙනි ක්‍රියාපද වර්ගය උනේ ප්‍රයෝජ්‍ය ක්‍රියා. අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාවල වාක්‍ය රේඛ 4ක් ඉගෙන ගත්තා. අපේ තුන්වෙනි ක්‍රියාපද වර්ගය උනේ විධික්‍රියා. විධික්‍රියාවල අපි වාක්‍ය රීතියක් ඉගෙන ගත්තේ නේ. අපි හතරවෙනි ක්‍රියාපද වර්ගය උනේ අසම්භාව්‍ය ක්‍රියා. හතරවෙනි ක්‍රියා අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියාවල අපි වාක්‍ය රීති එකක් ඉගෙන ගත්තා. එතකොට පළවෙනි එකේ වාක්‍ය රීති 3යි, දෙවෙනි එකේ වාක්‍ය රීති 4යි 7යි, හතරවෙනි එකේ වාක්‍ය රීති 1යි 8යි. වාක්‍ය රීති 8ක් පස්වෙනි එකේනකොට වාක්‍ය රීති 8ක් ඉගෙන අවසන් කරලා තියෙනවා. හයවෙනි එකේ කර්ම ක්‍රියා අපි ඉගෙන ගත්තේ නේ. එතන අපි වාක්‍ය රීති 3ක් ඉගෙන ගන්නවා. එතන වාක්‍ය රීති 3යි. එතකොට 8යි 3යි 11යි. පස්වෙනි එකේ වාක්‍ය රීති ඉගෙන ගන්නවා. පස්වෙනි එකේ අපි ඉගෙන ගන්නවා වාක්‍ය රීති 2ක්. එතකොට 10යි. හයවෙනි එකේ වාක්‍ය රීති 3යි 13යි. හත්වෙනි එකේ වාක්‍ය රීති ඉගෙන ගන්නේ නැහැ. අටවෙනි එකේ තමයි වාක්‍ය රීති ඉගෙන ගන්නේ නැහැ. ක්‍රියාපද වර්ග 8න් අපි වාක්‍ය රීති 13ක් ඉගෙන ගන්න. වාක්‍ය රීති ඉගෙන ගන්න ඒවා නැවත මතක් කරන්නම්. පළවෙනි එකෙන් වාක්‍ය රීති 3යි, දෙවෙනි එකෙන් ප්‍රයෝජ්‍ය ක්‍රියාවලින් වාක්‍ය රීති 4යි,
තුන්වෙනි එකෙන් නෑ, හතරවෙනි එකකින් වාක්‍ය රීති 1යි, පස්වෙනි එකකින් වාක්‍ය රීති 2යි, හයවෙනි එකකින් වාක්‍ය රීති 3යි. මේ වාක්‍ය රීති දෙක එකතු කරගත්තාම අපි සම්පූර්ණයෙන් වාක්‍යයක් වියද්දී ක්‍රියාපද සම්බන්ධයෙන් එන සම්බන්ධතාවයත් එක්ක එන ක්‍රියා සම්බන්ධයෙන් වාක්‍ය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මම හිතුවේ ඒක නිසා වාක්‍ය රීති සම්බන්ධයෙන් ගැටලුවක් ඉස්සරහදී ඇති වෙන එකක් නැහැ. මේ අභ්‍යාසය ඔයගොල්ලෝ කරලා අවසන් කරගත්තා. අනෙක් සියල්ල කරලා WhatsApp කරන්න මම ඔයගොල්ලෝගේ අභ්‍යාස කරලා එවන අයගේ නම්බර්ස් ඔයගොල්ලෝ එවන නම්බර් එකට හදනවා ගෲප් එකක්, අභ්‍යාස ගෲප් එකක්, සිංහල අභ්‍යාස කියලා ගෲප් එකක් හදනවා. ඒ නිසා හැම කෙනෙක්ම කරන ටික අභ්‍යාස කරලා ඒ ටික එවන්න. එතකොට ඒක අපි ගෲප් එකට එඩ් කරගමු. එතකොට මට ලේසි ඔයගොල්ලෝ ටික හරියට අභ්‍යාස කළාද කියලා බලා ගන්න ඕන මේ ටික. මොකද අපිට තව කලක් මේ විදිහට යන්න වෙයි කියන විශ්වාසය තියෙනවා. අවම තව මාසයක් දෙකක් ඔයගොල්ලන්ට මේ විදිහට යන්න වෙයි. මාසයක් දෙකක්. අවම. උපරිම සීමාව අපිට කියන්න බෑ. තියෙන වාතාවරණය යහපත් නෑ. එන්න බැරි වෙන නිසා. ගැටලු මොනවා හරි තියෙනම් කියන්න. සර් ගුත්තිල විනානාදේ පාඩමේ අර ගුත්තිල කාව්‍ය රචනා වීමට බලපෑ බාහිර නිමිත්ත හා අභ්‍යන්තර නිමිත්ත කියන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ මට. බාහිර නිමිත්ත හා අභ්‍යන්තර නිමිත්ත. බාහිර නිමිත්ත හා අභ්‍යන්තර නිමිත්ත. මැසේජ් එකක් දාන්නකෝ මට WhatsApp එකට. හොඳද? හරි. එහෙනම් අපි මේ අද ඔච්චරයි මම කතා කරන්නේ. මොකද දැන් අපි 11 වසරේ පන්ති කරන්න තියෙනවා. මම ඊළඟ දවසේ අපි සාහිත්‍ය කොටසකුත් එක සාකච්ඡා කරමු. අපි සාහිත්‍ය කොටස් බොහෝ තියෙන තව සාකච්ඡා කරන්න. අවශ්‍යතාවය තුන මේ වෙද්දි කොහොම හරි මේ වෙද්දි ක්‍රියාපද පාඩම අවසන් කරගන්න. නමුත් අද අවසන් කරගන්න බැලුවා. තව එක් කොටසක් ඉතුරු වුණා. නිබන්ධනයක් පමණ බලමු අපි ආයතනත් එක්ක කතා කරමු. මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරලා ඊළඟ නිබන්ධනයත් උඩ ලබා දෙනවා නැත්නම් ගෙවල් ටික කරන්න පටන් ගන්නවා. එහෙම නැතුනොත් අපි ලබන සතිය වැඩි ප්‍රමාණයක් සාහිත්‍ය සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මම කිව්වා පස්වෙනි පාඩමේ 1 2 කවි ටික පාඩම් කරගන්න කියලා. ඊළඟට පස්වෙනි පාඩමේ කිව්ව නේද පස්වෙනි පාඩමේ 1 2 කවි පාඩම් කරන්න කියලා? නේද? පස්වෙනි පාඩමේ 1 2 කවි පාඩම් කරගන්න කිව්වා. පස්වෙනි පාඩමේ 3 4 කවි දෙක පාඩම් කරගන්න. සමහර පාඩම් කළ ඉවරයි. ඉතින් මම අර සාමාන්‍ය අපේ නිශ්චිතවම දෙන්න ඕන කොටස නිසා මම මේ දෙන්නේ. පස්වෙනි පාඩමේ ඊළඟට පාඩම් කරගන්න 3 4 කියන කවි දෙක. එතකොට දැන් දෙවෙනි පාඩමේ කවි ටික, තුන්වෙනි පාඩමේ කවි ටික සම්පූර්ණයෙන් අවසන් වෙන්න ඕන පාඩම් කරලා පස්වෙනි පාඩමේ 1 2 කියන කවි ටික පාඩම් කරගන්න. මේ වාරයේ අවසන් වෙනකොට අපි අගෝස්තු වෙද්දී පහය පාඩම් දෙකේ සම්පූර්ණ පද්‍ය දෙක පාඩම් කරලා අවසන් කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දැන් ගෙදර ඉන්න වෙලාව පුළුවන් තරම් අභ්‍යාස කරලා මේ ටික පාඩම් කරලා හදා ගන්න. හරි. එහෙනම් අපි අද පන්ති අවසන් කරමු. ගැටලු නැහැ කියලා මම විශ්වාස කරනවා. මොන හරි ගැටලුවක් තිබුණොත් අහන්න WhatsApp එකෙන් යොමු කරන්න පණිවිඩයක්. ඒකට ඒකට අදාළ දේවල් දෙන්න. හරි. එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. අයබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.